සුබ සන්ධ්‍යාවක් ඔබ සියලු දෙනාට. අපි සතියන්තේ සිකුරාදා දිනේ රාත්‍රී 8ට face to face වැඩසටහනින් ඔබ සමග සම්බන්ධ වෙන්නේ. සුපුරුදු පරිදි අපිට සමාජයේ එදිනදා කතා බහට ලක් වෙන මක්කෝ විශේෂ කාරණාවක් සම්බන්ධව හෝ එහෙම නැත්නම් අපිට ශාස්ත්‍රීය දැනුමක් ලබා ගන්න අවශ්‍ය කාරණාවක් සම්බන්ධව ඒ සම්බන්ධ විශේෂඥයෙක් හෝ සමාජ ක්‍රියාකාරකයෙක් සමග කතා බහ කිරීමේ ආරමුණයි. ඔබ දන්නවා face to face page එකට ඔබට like එකක් දාලා ඒ page එකේ තියෙන කාරණා ඒක අපේ තියෙන වැඩසටහන නරඹන්න පුළුවන්. ඒ වගේම ඔබට notification එකක් එනවා හැම සතියෙම අපි සිකුරාදා රාත්‍රියේ තමයි රාත්‍රියට මේ වැඩසටහන පවත්වන්නේ. ඉතින් අද අපි පැයක් අයින් කරන්න කල්පනා කරා, පැයක් කතා කරන්න කල්පනා කරා. අද අපේ 74 වෙනි නිදහස් දින සමරුව නිසා නිදහස් සමරුම සහ අපේ ගත යුතු මඟ, අපේ රටක් විදියට අපි ගත යුතු මඟ මොකක්ද කියන එක පිළිබඳව නම් කිසි විද්වත් කතිකාවක් ඇති කරගන්න. මේක face to face page එකේ වගේම ඔබට live zoom එකට සම්බන්ධ වෙන්න පුළුවන් අවශ්‍ය නම් කොහොම වුණත් අපි ආරාධනා කරනවා මේ පැය පුරාවට අපේ ප්‍රේක්ෂක හිතවතුන්ට අපි සමග සංවාදශීලීව මේ වැඩසටහන සම්බන්ධ වෙන්න කියලා. ඔබට අවශ්‍ය නම් ඔබට ප්‍රශ්න අහන්න පුළුවන් hand raise option එක හෝ එහෙම නැත්නම් Q&A mode එක හරහා. ඉතින් අපි අද සම්පත්දායකයල සම්බන්ධ කරගන්නේ අපිට දැනුම ලබා ගැනීමට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය මැතිතුමා. එතුමා ඊට අමතරව සමාජ ක්‍රියාකාරීත්වයට ලෙසත් ලංකාවේ ප්‍රධාන දේශපාලන සමාජ ව්‍යාපාරවල අපේවෙන් චර්යාවක් ලෙස පසුගිය දශක දෙක තුන පුරාවට කටයුතු කළ විද්වතෙක්. ඒ වගේම ශාස්ත්‍රීය දැනුමට අමතරව මහ පොළොවේ මේ භූමියේ ගැටලුවලදී ඉදිරිපත් වෙලා වැඩ කරපු සමාජ ක්‍රියාකාරකෙක්. ඒ නිසා මේ කාරණා දෙකම තිබෙන නිසා අපි හිතුවා අද දිනේ මේ සුවිශේෂී දවසේ වඩාත්ම පුද්ගලයා එතුමා කියලා මේ සම්බන්ධව අපිට දැනුමක් ලබා දෙන්න. ඒ නිසා මම එතුමා ආයුබෝවන් කියලා පිළිගන්නවා අනුරුද්ධ කර්ණසූරිය මැතිතුමාව වැඩසටහනට. අපි කෙලින්ම ඔබතුමාගේ දැනුම ලබා ගැනීමට අපිට පැයක් කාලයයි තියෙන්නේ දැනුම කහා ගැනීමට. ඒ නිසා අපි එළිම කතා බහට යමු. මම කැමතියි පොඩි පසුබිමක් ඔබතුමාට අරගෙන දෙන්න අදහස් දක්වීමට. දැන් නිදහස ලැබලා අවුරුදු 74ක් වෙනවා. නිදහසෙන් අපිට පස්සේ අපේ රට වම නරක තැනක තියෙන්නේ. මේක නිකන් ගන්නම දෙයක් නෑ, වැඩක්ම නෑ වගේ මතයක් සමාජයේ පවතින විශේෂම තරුණ ප්‍රජාව අතර සමාජ්‍ය හරහාන්තරම එළියට එනවා. මේක ඇත්තද කියලා කතා කරගෙන කියන අපි ප්‍රගතියක් ලැබලා නැත්නම් නිදහසෙන් පස්සේ අපි ඊටමන් නරක තැනකද ලෝකේ ඉන්නේ කියන එක අපිට කියාගෙනම ඔබතුමා අපිට ප්‍රවේශයක් ගන්න මේ මාතෘකාවට නිදහසේ සමරුම සහ අප ගත යුතු මග කියන මාතෘකාව යටතේ. ඔව් මේ බොහොම ස්තුතියි වෛද්‍ය ප්‍රියංකර මේ මට මේ අවස්ථාවට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. මේ නිදහස පිළිබඳ මේ අතෘප්තිය මෙතන නිදහස ලබාගත්තු වෙලාවෙ ඉඳන්ම ලංකාවේ තියෙන දෙයක්. විශේෂයෙන්ම 1948 අපි නිදහස ලබාගත්තයින් පස්සේ මේ නිදහස අපිට ලබා දුන්න ඩොමිනියන් තත්ත්වයෙන් ලබා දුන්නේ. ඒතකොට මේ නිදහස සම්පූර්ණ නිදහසක් නෙමෙයි. ඒ අනුව අපි වහාම නිදහස ලබා ගන්න ඕන කියලා විකටම ව්‍යාපාරයක් ලංකාවේ පැවතුණා. ඒ කූට ප්‍රාප්තියක් විදිහට තමයි 1972 ජනරාජ්‍ය ව්‍යවස්ථාවක් හදලා ඒ ඩොමිනියන් තත්ත්වයෙන් අයින් වෙලා අපි සමූහාණ්ඩුවක් තත්ත්වයට පත් උනේ. ඩොමිනියන් තත්ත්වය කියන්නේ අපි එංගලන්ත මේ කිරුල යටතේ සම්පාදනව පවත්වාගෙන යනවා කියන එක. ඒක ස්වාධීන එකක් විදිහට පවත්වාගෙන යනවා කියන එක. දැන් අපි ඇත්තටම තේරුම් ගත්තොත් මේ අපි කොයිතරම් සමහර දේවල් වැරදියට තේරුම් ගන්න තියෙන කියන එක කල්පනා කරොත් පේන්න තියෙන දේ තමයි ඒ ඩොමිනියන් ව්‍යවස්ථානුකූලව ගත්තොත් ඒ ඩොමිනියන් තත්ත්වය සහ පූර්ණ නිදහස කියන දෙක අතර ප්‍රායෝගික වෙනසක් නැති තරම් තියෙනවා. කුඩා වෙනස්කම්, සිද්ධාන්තම වෙනස්කම් තියෙනවා. මේ පළවෙනි ඩොමිනියන් එකේදී අපිට හම්බ වෙන්නේ මේ කියන්නේ අපි රාජාණ්ඩුවක් විදිහට පවතින්නේ. එතකොට නීතියේ මූලාශ්‍රය වන්නේ රැජින කියන උපකල්පනය මත තියෙන්නේ. නමුත් සමූහාණ්ඩුවක් බවට පත් වුනහම පූර්ණ නැත්නම් ස්වරාජ්‍යයක් බවට පත් වුනහම ජනතාවගේ ඒ කියන්නේ ජනතාවගේ ආණ්ඩු ක්‍රමයක් විදිහට තමයි අපි ගන්නෙ. නමුත් ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයේදී එහෙම වෙනසක් නැහැ. තවත් ඔය වෙනස ගැන කියනොත් අපි ගොඩාක් මැසිවිලි නගමින් අවුරුදු ගණනාවක් ගත කරා. ඇත්තටම ගත කරන අවුරුදු 20 ගණනක් ගත කරා. අපිට නිදහස නැහැ. නිදහස ගන්න ඕනේ කියලා 1972 වෙනකම්. මේ 22 වෙනකම්. මේ සමහරු මේ අපිට අපේ වයසේ වගේ අයට මතකයි ඔය ජනරජ දිනය කියලා 1000 මේ මැයි 22 නිවාඩු දිනයක් බවට පත් වෙලා තිබුණා 1990 ගණන් වෙනකම් වගේ. ඇත්තටම ගත්තොත් එහෙම අද ඔය ඕස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය වගේ රටවල් පවතින්නේ අපි අර හිටපු තත්ත්වේ. ඉතින් අපිට අද ප්‍රායෝගිකව බැලුවොත් එහෙම මේ කැනඩාව හෝ ඕස්ට්‍රේලියාව හෝ නවසීලන්තය
එංගලන්තයට යටත් නැහැ කියලා තේරෙනවා. ඒ වගේ නිදහසේ කිසිම අඩුවකුත් නැහැ. ඒ වගේම මේගොල්ලන්ට ස්වාධීනව කටයුතු කිරීමේ කිසි අඩුවකුත් නැහැ. ඒ වගේම මේගොල්ලෝ ඒ ලබාගත් නිදහසෙන් මේ ඒගොල්ලන්ට තියෙන ඩොමිනියන් තත්ත්වයෙන් කියන එකෙන්ම ගත්තොත් ඒගොල්ලෝ විශාල ජයග්‍රහණයක් ලබලා තියෙනවා. ඒක තමයි ඇත්ත. ඒ නිසා අපි අර නිදහස පිළිබඳව නැත්නම් අපි ලබලා තියෙන තත්ත්වය පිළිබඳව මැසිවිලි නගනවට වඩා කරන්න ඕන මං හිතන්නේ එතන ඉඳන් ඉදිරියට යන එක. කොහොම වුණත් නිදහස මේ සැරේ අපේ දකින්න තියෙන දෙයක් තමයි ඔබතුමා කිව්වා වගේම නිදහස පිළිබඳව ටිකක් අසුබවාදී ආකාරයෙන් බලන එකක් පේනවා. දැන් උදාහරණයක් විදිහට මේ මම දැක්කාද එක Facebook සටහනක් ඒ තියෙන්නේ මේ බ්‍රිතාන්‍යයේ දැන් එක්සත් රාජධානියේ પાස්පෝර්ට් එක මුල් පිටුවක් දාලා අපි අද තමයි මේ 1938 අද වගේ දවසක තමයි මේක අතහැරගත්තේ කියලා. ඒව ඇත්තටම බොරු දේවල්. ඒ කියන්නේ එහෙම අපිට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හම්බ වෙන්නේ නැහැ. අපි බ්‍රිතාන්‍ය යටත් වෙලා හිටියන. ඒක යටත් වෙච්ච දෙයක් විතරයි අපි. ඒක පළමුවෙන්ම තේරුම් ගන්න ඕනේ. දැන් අපේ අය හිතන් ඉන්නේ අපි බ්‍රිතාන්‍යයේ කොටසක් වෙලා ඉඳලා මේ ලංකාව කියලා වෙනම රටක් වුණා කියලා. එහෙම නෙමෙයි. බ්‍රිතාන්‍යයේ යටත් වෙච්ච දෙයක් වෙලා ඉඳලා අපි නිදහස් වෙච්ච එක තමයි ඇත්තටම උනේ. අපි යටත් ඇසි. වෙලා ඉඳලා නිදහස් මිනිස්සු බවට පත් වුණා. ඒතර ඊළඟට තව එකක් තමයි තව සමහරව හිතනවා ඉංග්‍රීසි අපි ඔක්කොම මේ අපේ රටේ ඇත්ත ප්‍රායෝගික ප්‍රශ්නයක් නේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ප්‍රශ්නේ. අපි ගොඩක් අය හිතනවා අපි එහෙම හිටියනම් එහෙම එන ඉංග්‍රීසි අධ්‍යාපනයේදී ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියලා. එහෙම නෑ. ඉංග්‍රීසි අවුරුදු 100 ගාණක් රට පාලනය කරලා 150ක් රට පාලනය කරලා ඇත්තටම ගත්තොත් එහෙම ලංකාවේ ජනගහනයෙන් 104ක් විතර තමයි ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබලා තිබුණේ ඒ කාලෙ වෙද්දි. අන්තිම කාලෙදී මෙතන 5ක් විතර වෙන්නේ නැති ඊට වඩා වැඩි වෙන්නේ නැහැ උඩා ගාණක්. ඉතින් ඒක තමයි ඇත්ත. එච්චර කාලයක් ඉංග්‍රීසි භාෂාව මාධ්‍ය කරගෙන පරිපාලන කටයුතු කරලත් අපි ඉංග්‍රීසි භාෂාවෙන් එහෙම ඉස්සරහට ගිහින්වත් නැහැ. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම නිදහස ලබා ගත්තන් පස්සේ අපි විශාල ජයග්‍රහණ ලැබලා තියෙනවා. පරාජයන් ලැබලා තියෙනවා කියන එක මෙතන පසුව අපිට විස්තර කරන්න පුළුවන්. නමුත් ජයග්‍රහණ ලැබලා තියෙනවා. ඒ නිසා අපි කොයිම වෙලාවකවත් අර කල්පනා කරන්න හොඳ නැහැ. ඊටාම අපි දන්නවා අපිට අමුතුවෙන් කිව්ව යුතු දෙයක් නෙමෙයි මේ අවුරුද්ද ගත්තොත් එහෙම හොඳ අවස්ථාවක් නෙමෙයි අපි හොඳ අවස්ථාවක් නෙමෙයි ගත කරන්නේ. අපි අපේක්ෂා භංගත්වයටපත් වෙච්ච අතෘප්තියටපත් වෙච්ච දුකටපත් වෙච්ච වේදනාවටපත් වෙච්ච අවස්ථාවක අපි මේ ඉන්නේ. එහෙම තිබියදී පවා වෙනත් රටක යටත්වැසියෙක් වීම කියන එක ඇත්තම ගත්තොත් වේදනාවක්. ඊට වඩා ස්වාධීනත්වය කියන එක ඊට වඩා මොනවා වුණත් දේශපාලන වශයෙන් අනිත් අතිනුත් සංස්කෘතික වශයෙන් විශේෂයෙන්ම සංස්කෘතික සමාජීය වශයෙන් අපිට මේ සතුට වෙන්න පුළුවන් දෙයක්. ඒ නිසා නිදහස වැඩක් නැහැ කියන එක මම හිතන්නේ ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. නිදහසෙන් පස්සේ අපි දෙයක් කළා නැද්ද කියන එක පිළිබඳව විවාදයක් තියෙන්න පුළුවන්. නමුත් මේ සුද්ධම රට පාලනය කරා නම් හොඳයි කියලා මේ දවස්වල ප්‍රචලිත වෙමි යන වාක්‍ය ගත්තොත් එහෙනම් ඒ තරම් සත්‍යතාවයක් නැහැ. හොඳයි මැතිතුමනි, එතකොට අපිට කියන්නේ මේ දැන් අපේ රට උගක්ම නරක තැනකද ලෝකේ තියෙන්නේ කියන්නේ ඇත්තම කාරණාව කියන්නේ මොන පැත්තෙන්ද අපි හොඳ ප්‍රශස්ත තැනක ඉන්නවද නැත්නම් ඒ වගේ අපිට අදහසක් දෙන්න රටේ තත්ත්වය ගැන ලෝක අනිත් රටවල් එක්ක කොහොමද දේශපාලන විද්‍යාව සම්බන්ධ මේ විෂය අපි ඇත්තටම ගත්තොත් නිදහසෙන් පස්සේ අපි ගොඩාක් දේවල් මේ ලබාගෙන තියෙනවා. උදාහරණයක් විදිහට අපි ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් විදිහට දීර්ඝ කාලයක් පවතින්න පුළුවන් වීමම දැන් අපි ගොඩක් අය වරද්දා ගන්නවා මේ ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතිය ක්‍රියාත්මක වුණා කියන නිදහසට පෙර යම් ප්‍රමාණයකට ක්‍රියාත්මක වුණා ඒක ඇත්ත. නමුත් ප්‍රජාතන්ත්‍රවාදයේ නියම ආකාරයෙන් ක්‍රියාත්මක වීම ආරම්භ වුණේ විශේෂම තරංකාරී දේශපාලන පක්ෂ ක්‍රමයක් සහිතව ප්‍රතිවර්ණ වලින් ආණ්ඩු මාරු කරන්න පුළුවන් හැකියාව සහිතව ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ 48න් පස්සේ. ඒ කියන්නේ බ්‍රිතාන්‍යයන් අපිව අත්හැරලා ගියයින් පස්සේ තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන ස්ථාපිත වුණේ. හොඳම උදාහරණයක් තමයි 1948 අපි නිදහස ලැබුවා. 56 තමයි පළමුවෙනි වතාවට මේ ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් ආණ්ඩු පෙරලියක් සිදු කරන්න අපේ රට මුහුකුරා ගොස් කියන එක අපි ලෝකෙට පෙන්වපු අවස්ථාව. ඒක තමයි පළවෙනි අවස්ථාව ආණ්ඩුවක් මාරු වෙච්ච අවස්ථාව. ඒක අපි අමතක කරන්න හොඳ නැහැ. අවුරුදු 150 නෙමෙයි 815 වෙනිදා 1948 වෙනකන් එක ආණ්ඩුවක් යටතේ අපි හිටියේ. ඒ වගේම 1948 ඉඳන් අපි හිටියේ ලංකාව කියන්නේ සජාතික පක්ෂ ආණ්ඩුව යටතේ. ඒතකොට ඒ ආණ්ඩුව යටතේ ඉන්න ප්‍රජාතන්ත්‍රවාදී විදිහට බලය හුමාරු වෙනවා කියන එක සාමාන්‍යයෙන් ගොඩක් රටවල වෙච්ච දෙයක් නෙවෙයි. උදාහරණයක් විදිහට ගත්තොත් මේ දකුණු ආසියානු කලාපය අකණ්ඩව ප්‍රජාතන්ත්‍රවාදයේ පැවතිලා තියෙන රටවල් දෙකක පමණයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව කියන රටවල් දෙකේ පමණයි. කිසිම රටක ප්‍රජාතන්ත්‍රවාදයේ පැවතිලා නැහැ. ඒ නිසා අපි ප්‍රජාතන්ත්‍රවාදී රටක් විදිහට මොන තත්ත්වයන් යටතේ වුණත් ඉදිරියට ඇවිල්ලා තියෙන එක මම හිතන්නේ සතුටු වෙන්න පුළුවන් කාරණයක්. අනිත් එක තමයි
අපි විශේෂයෙන්ම අපි හැමතැනම කියන දේ තමයි සමාජ සංවර්ධන දර්ශකවල මානව සංවර්ධන දර්ශකවල අපි ඉන්නේ තාම ඉදිරිය ඔබ වෛද්‍යවරයෙක් විදිහට දන්නවා කොයි අපේ දර්ශකවල අප බලපුවාම අපි ඉන්නේ ඇත්තටම දියුණු රටවල් වලට තදාසන්නව ඉන්නේ බොහොම ලං වෙලා අපි ඉන්නේ ඒක විශාල ජයග්‍රහණයක් ඒ ජයග්‍රහණය ඉස්සර තිබුණේ නැහැ ඒ වගේම තව එකක් තමයි අපි ආර්ථික අර්බුදයකට මුහුණ දීලා තියෙනවා කියන එක සත්‍යයක් නමුත් අපි ආර්ථික වශයෙන් සෑහෙන ගමනක් ඇවිල්ලා තියෙනවා. අද අපේ වියදම් කිරීම ඔය තියෙන වෙනත් කාරණයක් නිසා අපි යම් ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවා කියන එක මේ මොහොතේ සත්‍යයක්. නමුත් අවුරුදු 70 ගානක ඉතිහාසය බැලුවොත් එහෙම අපි ආර්ථික වශයෙන් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒ ඉස්සරහට ආපු ප්‍රමාණය ඇද්ද මදිද කියන එක පිළිබඳ විවාදයක් තියෙනවා. පුළුවන් නමුත් අපි ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම සමහර වෙලාවල් වලට සමහර කරුණු ඉදිරිපත් කරන සමහරු ඒ කරුණු වැරදි කරුණු මතයි අපි ඊටාම දැන් තාක්ෂණික දෝෂයක් සංඥා සම්බන්ධව නරක තැනක ඉන්නවා කියන නිගමනයට එන්නේ. උදාහරණයක් විදිහට සමහරු කියනවා 1948 අපි නිදහස් වෙච්ච ඩොලර් එකයි කියලා. ඒක බොරුවක්. මොකද ඇයි නැද්ද මාව? දැන් හරි. පොඩ්ඩක් සංඥා ඔබ තමයි ලයිව් කරනකොට ඉතින් පොඩි ගැටලු වෙනවා. චුට්ට වෙලාවක පොඩ්ඩක් මිස් වුණා කමක් නැහැ දැන් අපි කරන්නේ. ඔව් මේ මම කියමින් හිටියේ මම හිතන්නේ දන්නේ නැහැ ඒක ඇහුණාද නැද්ද කියලා. කොහොමද මම කියමින් හිටියේ අපි ඔබතුමා කිව්වේ වැරදි කරුණු ඉදිරිපත් කරනවා කියලා මේ සම්බන්ධ විග්‍රහ කරනවා. ඔව් දැන් උදාහරණයක් හොඳම වැරදි අත ප්‍රචලිත වැරදි කරුණක් තමයි මේ ජපානය සහ අපි සම මට්ටමේ හිටියේ 1948 දී ආද ජපානයේ ඉස්සරහින් ඉන්නේ කියලා. ඒක ජපානයේ ඉස්සරහින් ඉන්නවා කියන එක ඇත්ත ඒක කියන්න දෙයක් නැහැ. නමුත් අපි ජපානයේ සම මට්ටමේ හිටියා කියන එක මේ يعني හිතා ගන්න බැරි තරම් බොරුවක්. පොඩි බොරුවක්. වික්ටර් මහත්තයාත් කියනවා මම අහලා තියෙනවා. ඒක කතකින් වික්ටර් මහත්තයා කතා වැරදි. මොකද පළවෙනිව කියන්න තියෙන දේ තමයි නිදහසෙන් මේ අපේ මේ එක පුද්ගල ආදායම් ගණනය කිරීම පටන් ගන්න තියෙන්නේ 1960 වගේ වර්ෂයේ. ඊට පෙර තිබුණේ නැහැ ගණනයක්වත්. ඒ අනුව ගණනය නොකරන කාලෙක කොහොමවත් කියන්න බෑ අපි කොයි තත්ත්වෙද හිටියේ කියන එක. දෙවෙනි කාරණේ තමයි අපි නිකන් සාමාන්‍ය සාධක සාමාන්‍ය තොරතුරු දිහා බැලුවොත් ජපානය කියන්නේ 1905 දී රුසියාව පරාජය කරපු සහ 1940 ගණන්වල මුලදී මේ ඇමරිකාවේ පර්ල් වරායට ගහලා ඒ වගේම ඕස්ට්‍රේලියාවේ කොනට එනකන් අල්ලපු රට. ඒ අපි හරියට ගත්තොත් එහෙනම් ජපානය කියන්නේ මොකක්ද කියලා කාට හරි අමතක නම් ජපානයේ චීනය ඇල්ලුවා ඔය පල්ලෙහා තියෙන රටවල් ඔක්කොම ටික ඔය ඉන්දු චීන කලාපයේ තියෙන රටවල් වියට්නාමය ලාओස් ඒ පැත්තෙන් ඇවිල්ලා සිංගප්පූරු මැලේසියාවේ සිංගප්පූරු වෙනකම්ම අල්ලලා ලංකාවටත් බෝම්බ දැම්මා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ අදාසන්නවටම ගියා. ඉතාමත් අත්‍යාසන්නයටම ගියා. අයින් පචුට්ටක් හරි කියන ඕස්ට්‍රේලියාව වලන. ඒ තරමට ළඟට ගියා. එතකොට ඒ නිසා මේ ජපානයත් එක්ක අපි සමාන මට්ටමේ හිටියා කියන එක අපිට සතුටු වෙන්න හොඳයි. නමුත් ඒක මේ සත්‍යයක් නෙවෙයි. ඒක සම්පූර්ණ විදිහට. එතකොට අපි අය ගොඩාක් මේ මම කියන්නේ සියසරයකට වඩා අහලා තියෙනවා ජපානයයි අපි සමාන විදිහ අද ජපානේ කොහෙද කියලා අපි දුක් වෙන කතාන්දරේ. ජපානය අපි ළඟ හිටියේ නැහැ. ඉතින් ඒ හින්දා දුක් වෙන්න විශේෂ කාරණයක් නැහැ. ජපානේ කවදත් ඉස්සරහින් හිටියේ. අපි කවදත් ටිකක් පස්සෙන් හිටියේ. ඉතින් දුක් වෙනවා නම් මෙන්න මෙහෙම මේ රටත් එක්ක දුක් වෙන එක හොඳයි. උදාහරණයක් විදිහට මම දුක් වෙන කැලලකුත් කියන්න. දුක් වෙනවා නම් අපිට පුළුවන් දකුණු කොරියාවත් එක්ක සලකලා දුක් වෙන්න. මොකද දකුණු කොරියාව අපිට වඩා අඩුවෙන් ඒක පුදුදලා දැන් හිටිය අද හිතුවොත් එහෙම ටිකක් පුදුමයක් වගේ. නමුත් අපිට වඩා තරමක් පස්සෙන් හිටියේ. අද වුන් අපිව කියන්න දෙයක් නෑ අපිව ගොඩක් ඉක්මවා ගිහින් තියෙන්නේ. ඉතින් එතකොට ඒකත් එක්ක ගත්තොත් අපි පොඩක් කනගාටු වුණාට කමක් නැහැ. හැබැයි කරුණ ඇත්ත බොරුව කියන දෙක බලන්න ඕනේ. ඒ වගේම තමයි අපි අමතක කරන්න ඕනේ මම මේ හොඳ පැත්ත කියනවා නම් අපි ආහාර සුරක්ෂිතතාවය පැත්තෙන් ගත්තොත් එහෙම අපි සෑහෙන ගමනක් ඇවිල්ලා තියෙනවා මේ පහුගිය කාලේ සිද්ධ වෙච්ච කාබනික අර්බුදය මොකද්ද මම දෙකට කියන්නේ කාබනික ප්‍රශ්නය එන්න කලින් නැත්නම් ඒ වියවුල ඇති කරන්න කලින් අපි ලංකාවට අවශ්‍ය හාල් ටිකයි එළවලු ටිකයි මේ මස් මාංශ ටිකයි නිෂ්පාදනය කරගත්තා. ඒකට යෙදවුම් පිටරටින් එනවද නැද්ද කියන එක වෙනම කාරණයක්. නමුත් කෙසේ වෙතත් ස්වදේශික මේවා නිෂ්පාදනය කරගන්න ලැබීම කියන එක රටක් විදිහට අපි ගත්තු විශාලතම ජයග්‍රහණය. අද ඒ ජයග්‍රහණය ප්‍රශ්න තියෙනවා. නමුත් ඒක ජයග්‍රහණය. ඒ වගේම අපි පිළිවෙලක් සහිත රටක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ
ජයග්‍රහණ තියෙන වගේම තමයි අපි අමතක කරන ශාස්ත්‍රයක් තමයි කොච්චර කිව්වත් මනුෂ්‍යයා කියන එක්කෙනාව පරිපූර්ණව අර්ථකථනය කරන්න පුළුවන් වෙන්නේ අපිට එයාගේ සංස්කෘතික ජීවිතයත් එක්ක නැත්නම් උරුමයන් සමග සම්බන්ධ කරගෙන. සංස්කෘතිය කිව්වහම පැරණි උරුමයන් පමණක් නෙවෙයි ආගමික ඒ උරුමයන් පමණක් නෙවෙයි අලුත් දේවලුත් තියෙනවා. කෙසේ වෙතත් ඔබ හොතට බැලුවොත් ඔබට පේන දේ තමයි අපි මේ නිදහස ලබා ගත්තයින් පස්සේ සහ නිදහස සමග ඇතිවෙච්ච නිදහසින් පසුව සහ ඊට පෙර ඒ යුගයේ ඇතිවීමෙන් පැවතුණු යම් ආකාරයක සංස්කෘතික ප්‍රබෝධයක් නිසා අපි විශාල මේ කලා ශාස්ත්‍රවල අනිත් ශාස්ත්‍රවල විශාල ඉදිරි ගමනක් ඇවිල්ලා තිනවා. අපි හොඳ සිනමා නිර්මාණ බිහි කරගෙන තිනවා. අපිට අහන්න පුළුවන් ගීත විශාල සංඛ්‍යාවක් බිහි වෙලා තියෙනවා. සංගීතය පැත්තෙන් අපි කියන්නේ අඩුම තරමින් අර ඊතර පරිභෝජනයේට අපේ රටේ පරිභෝජනයේටවත් අපි කලාවක් නිර්මාණය කරගෙන තියෙනවා. ඒක ගත්තොත් අපි සතුටු වෙන්න ඕනේ. ඒ වගේම ආගමික පැත්තෙන් ගත්තොත් අපේ රටේ තියෙන ප්‍රධාන ආගම් සියල්ලම යම් ආකාරයක ස්වාධීනත්වයක් භුක්ති විඳින තැනට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේවා ජයග්‍රහණ කොහොම වුණත් ස්ත්‍රියගේ තත්ත්වයක් හොඳ මට්ටමක ස්ත්‍රී කාන්තායිවාස අනිවාර්යයෙන්ම කාන්තායිවාසිකම් පිළිබඳ කාරණේ ගත්තොත් අපි පෙරින්දම්ම වගේ යම් ප්‍රමාණයක ඇවිල්ලා තියෙනවා. නමුත් අපි නිදහස් රටක් විදියට ගත්තොත් අපි කාන්තාවන්ගේ තත්ත්වය ඉතාමත් ඉදිරියට ගෙනලා තිනවා. උදාහරණයකින් කියනවා නම් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මම උගන්වන තැන ඒ විශ්වවිද්‍යාලය ආරම්භ වෙලා තියෙන්නේ තනිකර පිරිමි විශ්වවිද්‍යාලයක් විදියට 1950 ගණන්. නමුත් අද තව ටිකක් එහාට ගමන් ගත්තොත් ඒක සම්පූර්ණ ගැහැණු විශ්වවිද්‍යාලයක් වෙන්න බව නියමිතයි. මොකද ඒ තරමට කාන්තා ප්‍රතිශතය වැඩි වෙලා. ඉතින් ඒක අපි රටක් විදියට මේ ආඩම්බර වෙන්න ඕන කාරණයක්. මොකද කාන්තාවන් අධ්‍යාපනයේ පරිපාලනයේ වෙනත් තැන්වල ඇවිල්ලා තියෙන ඉදිරි ගමන. ඒකෙම ඔබ වෛද්‍යවරයෙක් විදිහට ඔබ දන්නවා ඒින්ම කොච්චරක් අපේ මාතෘ මරණ අඩු වෙන්න, ඒ වගේම ලදරු මරණ අඩු වෙන්න, සෞඛ්‍ය තත්ත්වය යහපත් වෙන්න, විතරක් මේ පෞල් ක්‍රමය හොඳ සුරක්ෂිත වෙන්න. ඒ හැම දෙයකටම මම හිතන්නේ බලපාලා තියෙනවා. අපි අධ්‍යාපනය දීලා තියෙනවා ඒගොල්ලන්ට, සෞඛ්‍ය දීලා තියෙනවා, හැම පැත්තෙම අපි ඉදිරියට ඇවිල්ලා තියෙනවා. කනගාටු වෙන්න ඕන කාරණා තියෙනවා. නමුත් අර මිත්‍යාවන් මත කනගාටු වීම ඒ තරම් සුබ දෙයක් නෙමෙයි. හොඳයි මැතිතුමනි, අපිට කියන්න දැන් මේ ලේ හොල්ලන් නැතුව නිදහස ලබා ගත්තා කියන කතාව ඔය විදිහටම ජනප්‍රිය මතයක් තියෙනවා. අපි සමහරවිට ඉන්දියාවේ ඒගොල්ලෝ මේකක් ලොකු සටන් කරා ජීවිත නැති වුණා කියලා. නමුත් අපි ගත්තොත් 18 අපේ නිදහස් සටනක් තිබිලා තියෙනවා. 818 48 තිබිලා තියෙනවා. ඒ නිදහස් ඔබතුමා දේශපාලන විද්‍යාව සම්බන්ධ විශේෂඥයෙක් නිසා මම අහන්නේ ඒ සටන් දෙක ගැන ඔබතුමාගේ විග්‍රහයත් මට චුට්ටක් මට ඒක දැනගන්න ආසයි. ඇත්තටම මම කතා කරලා නැති නිසා 18 සහ 48 දෙක පරාද වෙන්න අපි මොකද හේතු සහ ලේ හොල්ලන්න නැතුව නිදහස ගත්තා කියන එක ඒක නිකන් වැඩක් නෑ වගේ කියන මතය සම්බන්ධව මොකක්ද ඔබතුමා දකින්නේ? ඔව් මෙහෙමයි 1818 සහ 48 කියන කැරලි මේ නූතන තත්ත්වයන් එක්ක සම්බන්ධ කරන ටිකක් අමාරුයි. ඒක අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ. මොකද මේ සාමාන්‍ය 1800 ගණන් වල අගභාගයේ විශේෂයෙන්ම 1880 ගණන් වලින් පස්සේ තමයි සෑහෙන දුරට මේ මහජනයා සම්බන්ධ වෙන දේශපාලනය කියන ආකෘතිය සමාජයට ආවේ. ඊට පස්ව තමයි ඒක ඒ කියන්නේ සමූහ ආණ්ඩු ක්‍රම ලෝකේ වර්ධනය වෙන්න එහෙම පටන් ගත්තේ අපිට ඒ රස්නේ පැමිණියත් ඊට පසු කාලේ ලංකාව සම්බන්ධයෙන් මම කියන්නේ. ඒතකොට ඒ නිසා මහජනයා සක්‍රීයව සම්බන්ධ වෙන දේශපාලනය කියන එක එක්තරා වෙනත් ආකාරයක්. කොහොම වුණත් ස්වාධීනත්වයේ වෙනුවෙන් වූ එබඳු අරගල ලංකාවේ සෑහෙන දුරට පැවතිලා තියෙනවා. උදාහරණයක් විදිහට කුමාර ජයවර්ධනගේ පොතකම තියෙනවා 1818 සහ 48 අතර කාලයේදී ඒ කැරලි දෙක අතර කාලයේදී අපේ රටේ යම් ආකාරයක කැරලි කෝලහල වර්ග ඒවා 10ක් සිද්ධ වුණා. කියන්නේ අවුරුදු 3 වගේ කැරල්ලක් මොනවා හරි එකක් වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව ස්වාධීනත්වයේ පිළිබඳ ඒ ස්වාධීනත්වය මහජනයා අරමුණු කරගත්තු එකක්ද, මහජන සහභාගීත්වයේ කොයිතරම්ද, සමානාත්මතාවයේ නිදහස, දේශපාලන සහභාගීත්වය පිළිබඳ අද තියෙන නූතන සංකල්පත් එක්ක ඒවා සමහරට ගලපන්න අමාරු ඇති. මොකද අද නම් අපි නායකයා කියන එක්කනව තෝරන්නේ මහජනයාගේ නායකයෙක්. මොකද එදා තේරුනේ එහෙම නෙමෙයි. එදා කැරල්ල දියත් කරපු කැප්පෙටිපොලට හෝ පසුව පුරංගප්පුටත් සිද්ධ වුණා ප්‍රිටෙන්ඩර් කෙනෙක්. ඒ කියන්නේ නිකන් තමන් රජෙක් කියලා කියන කෙනෙක්ව ගේන්න සමහරවිට. ඒ සිද්ධ වෙන්නේ මොකද නායකත්වය කියන එක ලේවුරුමෙන් එන එකක් මිසක් මහජනයාගේ නායකයෙක් වීමෙන් මත ගොඩනගෙන එකක් නෙමෙයි කියන කාරණය. නැත්නම් මේ කැරලි දෙකේම නායකයෝ දෙන්න පිළිවෙලින් කැප්පෙටිපොල සහ පුරංගප්පු. නමුත් ඔවුන් නෙමෙයි රජ වෙන්න කිව්වේ. ඔවුන් රජෙක් වෙනුවෙන් වැඩ කරා වගේ සිද්ධ වුණා. ඒතර අද ගත්තොත් අද අපි පසුව ගත්තොත් ඒක එහෙම නෙමෙයි. කොහොමවත් මේ ලේ හෙල්ලුවේ නැහැ කියන එක ටිකක් දෙපැත්තටම තියෙනවා. ඒක එක ඇත්තක් තියෙනවා ඒ කියන කාරණේ. ලේ හෙල්ලීම නොහෙල්ලීම කෙසේ වෙතත් මහජනයා සක්‍රීයව සම්බන්ධ වෙච්ච අඛණ්ඩ නිදහස් අරගලයක්, විශේෂයෙන්ම මහජනයා මූලික කරගත්තු නිදහස් අරගලයක් ඉන්දියාවට සාපේක්ෂව ලංකාවේ තිබුණේ නැහැ. ඒක ඇත්තක්.
ඒක ඇත්තක්. ඒ කියන්නේ මේ ලංකාවේ ඒකක මූලාරම්භයක් සිද්ධ වුණා විවිධ දේවල් වලින්. එකක් තමයි ආගමික පුනර්ජීවන ව්‍යාපාරය. විශේෂයෙන් බෞද්ධ ආගමික පුනර්ජීවන ව්‍යාපාරය. එහි තියෙනවා මේ පසු කාලීනව නිදහස් වර්ගලයක් දක්වා වර්ධනය වීම සඳහා අවශ්‍ය මූලයන් එහි තිබුණා. ඒ වගේම ඒක එක්තරා ආකාරයක අපිට පරිසමාප්තියකට හෝ අවසානයකට ලක් වුණා කියලා කියන්න පුළුවන් අමධ්‍යම ව්‍යාපාරය වගේ ව්‍යාපාර. නමුත් එතනින් පස්සේ කියන්නේ 1915 වගේ වර්ෂයෙන් පස්සේ අපිට එහෙම මහජනයා සහභාගී වෙන ව්‍යාපාර තිබුණේ නැහැ පමණක් නෙවෙයි. නායකයෝ සෑහෙන දුරට පරිස්සම් වුණා මහජනයා ඒ ව්‍යාපාර වලට සම්බන්ධ කරගන්න. දැන් උදාහරණයක් ජයවර්ධන සහ ඩඩ්ලි සේනානායක එතුමන්ලගේ කතාවල තියෙනවා ඔවුන් ඊට මතයට විරුද්ධව හිටියේ. ඒ කියන්නේ ඔවුන් කිව්වේ මහජනයා සම්බන්ධ කරගන්න ඕන කියන මතය. ඒතර ඔවුන්ගේ ඒවල තියෙනවා මේ මහජනයා සම්බන්ධ කරගන්න ඔවුන් දරපු උත්සාහය විශේෂයෙන්ම මීරිගම සම්මේලනය කියලා එකක් තියෙනවා. ඒවලදීම උත්සාහ කරා මහජනයා සම්බන්ධ කරගන්න. මොකද ඒවා වැඩි කාල පැවතුනේත් නැහැ. ඒවයින් නෙමෙයි අපි නිදහස ගන්න. කොටිම කියනවනම් ඒක මම මෙතන වැඩිපුර විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබ කියන මහජන ව්‍යාපාරය ඔබ අපේක්ෂා කරන එක තමයි එෆ්.ආර්. සේනානායකගේ මහජන සභාව කියලා එකක් ආරම්භ කළා 1900 ගණන්වල මූල. එය පැවතුනා නම් එහෙම නැත්නම් ධර්මපාලතුමාගේ එක ඊට වඩා පුළුල් මහජන ව්‍යාපාරයක් වෙන්න සමත් වුණා නම් පවතින ඉඩ තිබුණා. නමුත් ඒක සිද්ධ වුණේ නැහැ. එෆ්.ආර්. සේනානායක මියා ධර්මපාලද දේශපාලනයෙන් ඒ කියන්නේ සමාජයෙන් ආගන්තුකෙක් බවට පත් වුණා 1915 පස්සේ විශේෂයෙන්. ඒතර මේ ව්‍යාපාරය වර්ධනය වුණේ නැහැ. ඊට වෙනස් ව්‍යාපාරයක් වර්ධනය වුණේ. ඒ වගේම තමයි 1948 ආසන්නයේ ගත්තොත් එහෙම එහිදී සිද්ධ වෙච්ච දෙයක් තමයි ඔය ඩඩ්ලි සේනානායක ජයවර්ධන වගේ අය උත්සාහ කළා මහජනයා සම්බන්ධ කරලා ව්‍යාපාර ගොඩනගන්න. නමුත් ඒ ව්‍යාපාරය පසෙක තිබියදී විශේෂයෙන්ම ඩී.එස්. සේනානායක සහ මේ ඔලිව ගුණතිලක වගේ අයගේ යම් ආකාරයක උපක්‍රමික මැදිහත් වීමකින් වගේ තමයි අපි නිදහස ගත්තේ කියන්නේ. හැබැයි ඒකට අනිත් කතාව තවත් කතාවක් තියෙනවා මම වැරදි එකක් මං කියලා ඉවර කරන්නේ. ඒ තමයි අපේ අය කියනවා මේ නිකන් මම අදත් දැක්කයි ඒ ප්‍රකාශය නිකන් නිදහස දුන්නේ කියලා. කරදරයක් වෙලා නිදහස දුන්නා. එහෙම නැත්නම් ඉන්දියාව නිදහස දෙන ඉංග්‍රීසි වැටලා තිබුණ නිසා ඉන්දියාවට නිදහස දෙද්දී ඉතින් අපිට නොදෙන එකේ තීරුමක් නැහැ නිසා දුන්නා වගේ. නමුත් ඒක ඒ තරම් එකපාරට පිළිගන්න පුළුවන් කාරණයක් නෙවෙයි. මොකද ඉන්දියාවට නිදහස දෙන නිසාම සමහරට අපිට නිදහස නොදී ඉන්න එංගලන්තයට ඕන නම් හිතන්න තිබ්බා. එක පැත්තකින් එහෙම හිතන්න තිබ්බා. අනිත් පැත්තෙන් හිතන්න තිබුණා කොහොම වුණත් ඒ කියන්නේ ලංකාවේ ඒ කියන්නේ නිදහස නොදී ඉන්න පුළුවන්. ඒ කියන්නේ රටකට උදාහරණයකට හොංකොං පවත්වාගෙන ගියා සෑහෙන කාලයක් බ්‍රිතාන්‍ය 1990 ගණන්. ඒක ඒ වගේ කුඩා රටක් පවත්වාගෙන යන එක සමහරට උන් හිතන්න ඉඩ තිබුණා. හැබැයි ඔබ කියනවා වගේ එංගලන්තය දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ එංගලන්තයේ හැකියාවන් විශේෂයෙන්ම ඉන්දියාව වගේ විශාල රාජ්‍යයක් පාලනය කිරීමට නායකත්වයට පත් වෙමින් තිබුණ එක පැත්තකින්. අනිත් පැත්තට විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය මේ අධිරාජ්‍යවාදී පිළිවෙතට විරුද්ධව හිටියා. අපේ අය මම හිතන්නේ මේ කතාව ටිකක් එහෙම වැරදියට තේරුම් ගන්න. අපේ අය හිතන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදය වගේ එකක් නේ සාමාන්‍ය ප්‍රචලිත. නමුත් ඇත්ත ගත්තොත් ඇමරිකානු නව යටත් විජිතවාදය කියන වචනෙත් එක්ක ඇමරිකාව සම්බන්ධ කරන එක හරියි. නමුත් ඍජු යටත් විජිතවාදයට ඇමරිකාව විරුද්ධයි. ඒක ඔවුන්ගේ ප්‍රතිපත්තිය. කොටිම කියනවා අපි ගොඩක් අය වැඩි කතා නොකරන හෝ නොදන්න මාතෘ දෙයක් තමයි දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ දෙවන ලෝක යුද්ධයේ අගභාගයේදී තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වුණේ. ඒ බිහිවීම පිළිබඳ සාකච්ඡාවලදී ඇමරිකාව සහ එංගලන්තය අතර ඇතිවෙච්ච ප්‍රධානතම මතගැටුම තමයි අධිරාජ්‍යයට කුමක් කළ යුතුද? බ්‍රිතාන්‍යයට උවමනා වුණ අධිරාජ්‍ය දිගට පවත්වා යන්න ඇමරිකාව ඉතාමත් තද බල පිළිවෙතක හිටියා. අනිවාර්යයෙන්ම අධිරාජ්‍යයන් අතහැරිය යුතුයි. ඒ අනුව ඒ පැත්තේ ජාත්‍යන්තර පීඩාවක් තිබුණා. ඒක පිළිගන්නවා. නමුත් මේ මොන පීඩාවක් තිබුණත් ලංකාවේ සමහර කියනවා ඩී.එස්. සේනානායකගේ සටකපට භාවයන් එකට හේතු වුණා කියලා. කෙසේ වෙතත් ඔහුට පුළුවන් වුණා ඉන්දියාවේ තත්ත්වයන් පෙන්වමින් ඒ වගේම ලංකා වාමාංශික ව්‍යාපාරයේ වර්ධනයන් පෙන්වමින් ඉබඳු දේවල් පෙන්වමින් දැම්ම නිදහස දෙන්න කියන ඉල්ලීම සාක්ෂාත් කරගන්න උඩ පුළුවන් වුණා. ඒක උපක්‍රමන් සහ මම කියන්නේ දෙකේම එකතුවක්. උපක්‍රමික භාවය සහ මේ මොහොතේ පැවතිච්ච දේශපාලන වාතාවරණය කියන දෙකේ එකතුවකින් තමයි අපිට නිදහස ආවේ. එහෙම නැතුව අර නිදහස් කිසිම සටනක් නැතුව ගත්තා නෙමෙයි. එක පැත්තකින් පුනර්ජීවන ව්‍යාපාරයක් යම් කාලයක් ඇවිල්ලා වර්ධනය වෙච්ච ජාතිකවාදයක් වගේ එකක් තිබුණා. ඊට අමතරව වාමාංශික ව්‍යාපාරයක් ලංකාවේ වර්ධනය වෙලා තිබුණා. එහි බලපෑම තිබුණා. එතකොට බ්‍රිතාන්‍යයට බයක් ආවා අපි මේක දැන් නිදහස නොදුන්නොත්
අධිරාජ්‍ය විරෝධී අරගලයක් ඇවිල්ලා ඒ අරගලේ පසු කාලීනව සමාජවාදී කොමියුනිස්ට් වගේ පන්නේට ගමන් කරයි කියන බය තිබුණා. ඒ බඳු කාරණා ගොඩක් නිසා තමයි නිදහස දුන්නේ. යනු එතන ඍජු මහජන අරගලයක් තිබුණේ නැති නමුත් ඒ මහජන අරගලයක අරගලයක් තිබෙනවාය කියලා කියන්න පුළුවන් මට්ටම එකක් තිබුණා. නිකන් අර බය කරන්න පුළුවන් මට්ටම එකක් තිබුණා. ඒක පින්නන තමයි නිදහස. හොඳයි. එතකොට අපිට කතිකාචාර්යතුමනි අපිට කියන්න මෙන්න මේක දැන් ජාතීන් තුනක් අපේ යටත් කරන් හදලා තියෙනවා අර්ථ වශයෙන් සහ පූර්ණ වශයෙන්. මේ ඔබතුමාගේ විග්‍රහය අනුව වඩාත්ම අපිට කූර ලෙස සලකලා තියෙන්නේ එහෙම නැත්නම් වඩාත්ම අපිට හානි කරලා තියෙන්නේ ඔබතුමාට පේන විදිහට කවුද? ඒ වගේම යම්කිසි හොඳ දේවල් අපිට ලැබිලා තියෙනවා නම් කුමන මේ යටත් විද්‍ය සමයේද අපිට ඒවා ලැබිලා තියෙන්නේ? ඔව් සාමාන්‍යයෙන් මම හිතන්නේ එතරම් විවාදයක් නැහැ මේ පෘතුගීසීන් වඩා දරුණුව හිටිය කියන සම්බන්ධයෙන්. ඒකට හේතු ගණනාවක් තියෙනවා. නමුත් කෙසේ වෙතත් පෘතුගීසීන්ගේ යුගය තමයි සාමාන්‍යයෙන් වැඩි සලකන්නේ ක්‍රූරත්වයක් තිබුණා කියන එක සෑහෙන. ඔව් තිබුණා කියන එක පිළිබඳ තියෙන. හැබැයි ඔය 1505 හෝ 6 නෙවෙයි ලංකාවේ පෘතුගීසි යුගය පටන් ගත්තේ. ඒක ටිකක් අපි වැරදි අදහසක්. උන් එදා ආවා විතරයි. ඇත්තටම මෙහෙම පෘතුගීසීන් මුහුදුබඩ ප්‍රදේශ හෝ පාලනය කරන්න ගත්තේ 1590 ගණන්. 1596 මට මතකයි දැන් පටන්. 1590 ගණන් වල වගේ තමයි පෘතුගීසීන්ගේ කියන්නේ කෝට්ටේ සහ කොළඹ පාලනය කිරීම ආරම්භ කරේ. ඒක ඔබට තේරෙනවා කොයිතරම් පරතරයක් තියෙනවද කියලා මේ කාලේ. කොහොමද පෘතුගීසීන් ලෝකෙ මෙහෙමකුත් තියෙනවා. දැන් ලෝකයේ ඒවකට තිබිච්ච තත්ත්වයන්ුත් බලපෑවයි අපි ක්‍රූරයි කියලා අඳුනා ගන්නා සමහර පිළිවෙත් සහ ඊට වෙනස් දේවල් සිද්ධ වෙන්න ඒ යටත් විජිත පාලකයන් අතින්. මොකද දැන් පෘතුගීසීන් යන වෙලාවේ වුණාවේ ආගම පැතිරවීම කියන කාරණේ තමයි තදින් අරගෙන ආවේ උන් රෝමානු කතෝලික. ඒතර උන්ගේ ඒක සෑහෙන තද බල විදිහට තමයි. ලන්දේසීන් එන්නේ රෙපරමාදු මේ කියන්නේ ප්‍රොටෙස්ටන්ත කණ්ඩායමක් විදිහට. ඒතර ඔවුන් අපේ ලංකාවේ දැන් අද වෙනකොට ඒක වෙනසක් නැතුව ගත්තත් ඇත්තටම ගත්තොත් ඔවුන් ආවේ කතෝලිකයන් සමග සටන. ඔව්. කතෝලිකයන් සමග ඉතා විශාල ලේ වැකි අරගලයක් අවුරුදු දශක ගණනාවක් දිගට ගිය ඉතාමත්ම බිහිසුණු විපාකයක් කර දුන්නු දැවැන්ත ආගමික යුද්ධයකින් පසුව තමයි ඔවුන් ආවේ. ඇත්තටම ඔවුන් ඉස්සෙල්ලාම ඇවිල්ලා ලංකාවේ පහර දුන්නේ බෞද්ධයන්ට නෙවෙයි. ඒක අපි අමතක නොකළ යුතු දෙයක්. ඔවුන් ඉස්සෙල්ලාම පහර දුන්නේ කතෝලිකයන්ට. ඔය කතෝලිකයන්ට රැකවරණය දුන්නා කියන කාරණය වගේ දේවල් ඇවිල්ලා තියෙන්නේ සිංහල රජවරුන් විසින්. මේ මොහොත තමයි මේ ඉතිහාසයේ සටහන් වෙලා තියෙන්නේ. ඒක ජාත්‍යන්තර වශයෙන් එහෙමයි. ඒ කියන්නේ ජාත්‍යන්තර වශයෙන් උත් ඒක කියන්නේ එංගලන්තෙදිත් එහෙමයි. එංගලන්තෙදිත් මේ අපි ආගම් ගැන මම හිතන්නේ කතෝලික කවුරු හරි ඉන්නවනම් නැත්නම් ක්‍රිස්තියානි කියනවා මේ ගැන මොකදින් දන්නවා. නමුත් මම නිකන් අනිත් අය ඉන්නවනම් කියන්න. දැන් අපිට එකපාරට අපේ අය හිතනවානේ එක ආගමක් අදහන කණ්ඩායම් තුනක් මේ ආවේ කියලා වගේ වැරදි මතයක් ලංකාවේ සාමාන්‍ය ජනයා අතර තියෙනවා. ඒගොල්ලෝ කතෝලික නැත්නම් ක්‍රිස්තියානි කියලා. එහෙම නෙමෙයි මේක ආගම් තුනක්. කතෝලික ඉස්සෙල්ලාම පෘතුගීසීන් තමයි කතෝලික. ඔවුන් කතෝලික ආගම අදහපු අය ඔවුන්ගේ කඩුවේ බලයෙන්ුත් කතෝලික ආගම ව්‍යාප්ත කරා එක ඇත්ත. නමුත් ඊට අමතරව කුමන හෝ හේතුවක් මත සමහර සංස්කෘතික සමාජීය හේතු මත මුහුදු කර පළාත්වල සෑහෙන ප්‍රමාණයකට කතෝලික ආගම ව්‍යාප්තත් වුණා. එහෙම හේකුත් තියෙනවා. ඒතකොට ඒක බලහත්කාරයෙන්ම කඩුවෙන්ම නෙවෙයි ඒක මට විග්‍රහයක් තියෙනවා පොඩි දැනුමක් ඕක ගැන මෙතන වැඩක් නැහැ. නමුත් මේ මුහුදු කරේ කියන්නේ අපේ දීවර ප්‍රජාව මේක වැළඳ ගන්න හේතු තිබුණා. යම්කිසි හේතු ප්‍රමාණයක් තිබිලා තියෙනවා. ඒක අපි ස්වාමීනාන්සේ ගැනම මට කිව්වේ ඊයේ මම ස්වාමීනාන්සේ හම්බුණා ප්‍රධාන උන්වහන්සේ පැහැදිලි කරලා කිව්වම තමයි මටත් ඒක ඔළුවට ගියේ කතාව ඇත්ත. එහෙම එකක් වෙලා තියෙනවා. සමාජීය හේතුත් තියෙනවා. ඒ වගේම මේ කාලේ බුදුදහම තිබිච්ච තත්ත්වයක් ඒකට බලපානවා. බුදුදහමේ අම්මාකාර පිළිගීමක් තිබුණේ. එතකොටත් ඒක බලපානවා. කොහොමවත් මෙතන පැතිරලා ගියා. උන් යටත් කර ප්‍රදේශ. රෙපරම ඊළඟට ආපු කණ්ඩායම ඔබ හොඳට බැලුවොත් පේනවා ලංකාවේ හරිනම් ඊට පසු ආපු කණ්ඩායම් වල ආගමනේ තියෙන්න ඕනේ. නමුත් ඒ ආගම නෙමෙයි ලංකාවේ පවතින. ලංකාවේ පවතින පළමුවෙනි කණ්ඩායම ආගම පවතින. ඒ කියන්නේ ඔබ බලාත්කාරයෙන්ම නෙමෙයි ඔන්නේ අමාරුගේ කැමැත්තකුත් සහිතව තමයි ඒ ආගම ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඊට පසුව ආපු රෙපරම ආදු අයගේ ඔබ දකිනවා මම හිතන ඔබට හොයන්නවත් බෑ උන් ඉන්නවද ලංකාවේ. රෙපරමාදු ආගම අදහන. ඒ කියන්නේ ඒගොල්ලෝ ප්‍රොටෙස්ටන්ත කණ්ඩායමක්. මේක වචනකින් කියනවා නම් 1528 ගොවි කැරැල්ල වගේ කාලයේ ජර්මන් ගොවි කැරැල්ල කාලයේ තමයි මේ කතෝලික සහ ප්‍රොටෙස්ටන්ත එක බෙදීම හරියට සිද්ධ වෙන්න පටන් ගත්තේ 1500 ගණන් වල මුල කාලේ. එතකොට ඔබ ඒක හරියට බැලුවොත් ඊට පස්සේ
1500 ගණන් වර්ධනය වෙද්දී පල්ලෙහාට එන්න මෙහාට එන්න ප්‍රොටෙස්ටන්ත ආගම සෑහෙන වේගෙන් වර්ධනය වෙලා උතුරු යුරෝපා ප්‍රදේශ ප්‍රොටෙස්ටන්ත ආගමට ගියා. ගියාම ඒ ප්‍රදේශ සහ දකුණේ තිබිච්ච දකුණු යුරෝපා රටවල් අතර තමයි මේ ගැටුම ගියේ. මූලික වශයෙන් ඒක උතුරු දකුණු කියලා කියන එකකට සමහර තැන්වල වැරදි. නමුත් සාමාන්‍ය වශයෙන් කිව්වොත් ප්‍රොටෙස්ටන්ත සහ කතෝලිකව විදිහට තමයි ගැටුනේ. ඒක ගැටලා අර කණ්ඩායම ඔබ නෙදර්ලන්තයේ තියෙන තැන බැලුවොත් නෙදර්ලන්තේ කියන හොලන්දක්කාරයන් ආපු තැන බැලුවොත් හොලන්දයන් ලන්දේසි කියන්නේ ඒ කියන්නේ නෙදර්ලන්තයේ හොලන්ද නෙදර්ලන්තය කියන එක තියෙන තැන ගත්තොත් ඔබට පේනවා උතුරු යුරෝපයේ තැනක තමයි මේක තියෙන්නේ කියලා. ඒතර ඕන් ඒ වගේම ඔබ පෘතුගාලයේදී හැබැයි පෘතුගීසින් රට බැලුවොත් ඒක පේනවා ඔබට පේනවා දකුණුම යුරෝපයේ කෙළවරේ මේ අප්‍රිකාවට කිට්ටුවෙන් තමයි මේ පෘතුගාලය පිටලා තියෙන්නේ. ඒතර මේක තමයි මේකේ වෙනස. එතකොට මේගොල්ලෝ ආවේ 30 අවුරුදු යුද්ධ කරලා ඒ විදිහට තමයි ආවේ ලංකාවට. ලන්දේසීන්ට බෞද්ධයන්ව හතුරන් විදිහට පෙනෙනවට වඩා මුලින්ම පෙනුනේ පෘතුගීසින් තමයි සතුරන්. ඒක තමයි සාමාන්‍ය දේ. ඊට පස්සේ මම ඒක ඉක්මනට කිව්වොත් එහෙම ඉංග්‍රීසීන්ගේ ආගම වෙනත් එකක්. ඒකත් ප්‍රොටෙස්ටන්ත වර්ග එකක්. ඒකට කියන්නේ ඇන්ග්ලිකන් කියලා. ඒ කියන්නේ ඉංග්‍රීසීන්ගේ ආගම. 8 වෙනි හෙන්රිගෙන් පස්සේ ඇතිවෙච්ච ඇන්ග්ලිකන් ආගම. ඒක ප්‍රොටෙස්ටන්ත ඒක කතෝලික ආගමට විරුද්ධයි. ඔබ 8 වෙනි හෙන්රි රජතුමාගෙන් පස්සේනේ පුදුමා කිව්වේ. මේකේ තත්ත්වය කියනවා නම් අපේ මේ බහුතර බෞද්ධයන් මේක නොසලකන හින්දා මම කියන්නේ. දැන් එංගලන්තයේ 1688 උත්කෘෂ්ඨ විප්ලවය කියලා කියනවා. 1689 අයිතිවාසිකම් පනත 1701 නිරාකරණ පනත කියන කාරණා වලින් ස්ථාපිත කරලා තියෙන ආකාරයට එංගලන්තයේ කිරුළ කිසිසේත්ම කතෝලිකයෙක්ට යන්න බෑ. එංගලන්තයේ කිරුළ නිශ්චිතවම ඇන්ග්ලිකන් එක්කෙන්ට යයි. ඒක 2012 දී මේ නීතිය වෙනස් කරා. මේ 2012 කියන්නේ කොයිතරම් මෑතකද? 2012 දී වෙනස් කළා. ඒ අනුව රජපෞලේ කවුරුන් හෝ ඇන්ග්ලිකන් ආගම අතහැරලා කතෝලික ආගමට ගියත් උන්ට කිරුළ අහිමි වන්නේ නැහැ. නමුත් කවුරුත් එහෙම උනේ නැහැ. ඒකත් එක්කම කරපු වෙනස්කමක් තමයි දැන් ඉංග්‍රීසි කිරුළේ හිමිවීමේ දැන් තියෙන ක්‍රමය තමයි මම මේ සාකච්ඡාවන කරපොඩක් යනකොට තමයි නැහැ. දැන් කිරුළ හිමි වෙන්නේ වැඩිමල්ම පිරිමි පුතාට වැඩිමල්ම පුතාට. එතන ඉඳන් කියන්නේ අපි කියමුකෝ මේ දුවලා ඉන්නවා 4 දෙනෙක් කියලා 5 වෙනි අපුතෙක් කියලා. 2012 වෙනකන් තිබිච්ච විදිය තමයි 5 වෙනි පුතාට හිමි වෙනවා අරගෙන ළමයි 4 දෙනාට කලින්. අන්න ඒක තමයි කියන්නේ. පුතා කොහෙන් හරි පුතා හිටියොත් පුතාට ඉන්නේ. බාලම පුතා හිටියොත් බාලම පුතා. එලිසබෙත් රජුන්ට හිමි වුණේ ඒ පවුලේ වෙන කවුරුත් හිටියේ නැහැ. දුවෙක් තව නංගි කෙනෙක් විතරයි හිටියේ. ඒක තමයි වුණේ. එතකොට ඒකත් අයින් කළා. ඒ අනුව ඒක තමයි ගොඩක් අය බලන් හිටියේ විලියම් කුමාරයාට උපදින්නේ දුවෙක්ද පුතෙක්ද කියලා. බැරි වෙලා උපදුනේ පුතෙක්. බැරි වෙලා දුවෙක් ඉපදුනා නම් අපිට එංගලන්තයේ අවුරුදු 100 ගාණක් පැරණි සිරිතක් වෙනස් වෙන මොහොත බලන්න තිබ්බා. නමුත් ඒක තව ජෙනරේෂන් එකකට කල් ගියා. ඒ කියන්නේ දැන් විලියම්ගේ පුතා හෝ දුව උපදිනකම් බලන් ඉන්න වෙනවා. විතර වෙනවද කියලා ඒක රජපෞලේ තියෙද්දි දන්නෙත් නැහැ. නමුත් ඒක තමයි ඇත්ත. ඉතින් මේ තරම් මම මේ 2012 කතන්දරේ මම ඔබට තව කැලක් කියන්නම් මේ පිළිබඳවම. මේක අහකට යනවා නමුත් මම හිතනවා මේක ටිකක් හොඳයි කියලා කියන එක. මේ ටෝනි බ්ලෙයා ඔබ දන්න ජනප්‍රිය අගමැතිවරයෙක් එංගලන්තේ. ටෝනි බ්ලෙයාගේ බිරිඳ චෙල්සි හරි කවුද කියලා එයා බිරිඳ රෝමන් කතෝලික. එතකොට ටෝනි බ්ලෙයා අගමැති ධූරයේ ඉඳිම කතා පැතිරුණා එයා ඇන්ග්ලිකන් ආගම අතහැරලා කතෝලික ආගමට ගියා. නමුත් එයා අගමැති ධූරයෙන් ඉවත් වෙන තාක් එයා ඒක ප්‍රසිද්ධිය ප්‍රකාශ කළේ නැහැ. මොකද එතකොට ඔය නීතිමය වෙනස තිබුණේ නැති නිසා. හරි. මොකද එංගලන්තයේ අගමැතිවරයෙක් රට පාලනය කරාට රජුගේ බලය එයා තමයි උසුලන්නේ කියන අර්ථයෙන් රජුට කතෝලික මේ ක්‍රිස්තියානි මේ කතෝලික වෙන්න බැරි නම් ඒ බලපානවා කියලා නිගමනයක් තියෙනවා අගමැතිවරයා. ඒ තරම් වෙනස් මේ ආගම් අතර තියෙන පරතරය. ඒකට අපිට මේ ආගම් තුනෙන් ගත්තොත් එහෙම ඇන්ග්ලිකන් අපි මේ සාධාරණ වෙනවා නම් ඉංග්‍රීසියෙන් ගොඩක් අපිට කරදර වුණේ නැහැ. ඒක තමයි අපි කියන්න ඕනේ. මේක මම නෙමෙයි මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝත් කියලා තියෙනවා. මේ ඉංග්‍රීසියන්ගේ නිදහස් ක්‍රමය නිසා අපිට අපේ ආගම ජනප්‍රිය කරගන්න ප්‍රසිද්ධ කරගන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ අනුව එකෙන් කියන්නේ නෑ මේ අවස්ථාවන් ඒ කියන්නේ මේ බෞද්ධයන් ඉතාමත්ම හොඳ කාලයක් උදා වෙලා තිබුණා කියලා. එක උදාහරණයක් විතරක් මම කියලා ඉවර කරන්න. ඒ තමයි අපි නිදහස ලබා ගත්තයින් පස්සේ තමයි ස්ථාපිත කළේ
මේ අපේ නාවික හමුදාව 1950 ගණන් වෙද්දි නාවික හමුදාවේ බල මේ අධිකාරීලත් නිලයන්ගෙන් 60%ක් හිටියේ ක්‍රිස්තියානියෝ කතෝලික. කියන්නේ බෞද්ධ හිටියේ ඒ තරම් පොඩි ප්‍රතිශතයක්. ඒතර ඔබට තේරෙනවා මේ සෑහෙන කාලයක් තිස්සේ නෛතික විදිහට ආගමික පීඩාවන් තිබුණේ නැත. යම් ප්‍රමාණයකට ඒවා සමාජීය වශයෙන් හෝ පැවතිලා තියෙනවා කියන එක. ඇත්තටම ලංකාවේ හමුදාව බෞද්ධ වෙන්න පටන් ගත්තේ 1962 කුමන්ත්‍රණයෙන් පස්සේ ගත්තු පියවර නිසා. එතකොට දැන් මට මේකට මේ කතාව අපිට වෙන පැතිවලට ගියත් මම අර නැවැත්තුවේ නැහැ මේ අපි දන්නේ නැති දේවල් ටිකක් එන නිසා. ඒක මම හිතන්නේ ප්‍රේක්ෂකයන්ගේ නවුලක් වෙන එකක් නැහැ කියලා. ධර්මපාලතුමාගේ මූවමන්ට් එක නිදහස් සටන වෙනුවෙන් ධර්මපාලතුමාගේ මැදිහත් වීම සහ කොතනද එතුමාට වැරදුනේ කියලා අපිට පොඩ්ඩක් මේ මටත් දැනුවත් වෙන්න ඔබතුමාට කියන්න යන්න පුළුවන්. මගේ අදහස මෙහෙමයි. මම මේක ටිකක් බයයි කෙටියෙන් සඳහන් කරන්න මොකද කෙටියෙන් සඳහන් සමහරව කියන්නේ දීර්ඝව විස්තර කළ යුතු දේවල් සමහරට සංක්ෂිප්තව කියන්න ගියාම වැරදි අදහස් මතුවෙන නිසා. මම නැතික් වෙලාවක් කියනවා. ඒකට මෙහෙම එකක් තියෙනවා. එක අතකින් ධර්මපාලතුමාගේ පුද්ගලයෙක් විසින් ධර්මපාලතුමාගේ සීමාව බලපෑම. අනිත් පැත්තට මේ ඒ කියන්නේ ඒ යුගයේ තිබිච්ච සමහර දේවල් බලපෑම. ඒ වගේම ලංකාවේ විශේෂතා බලපෑම. මම එක උදාහරණයක් කියන්නම්. දැන් ධර්මපාලතුමා චිකාගෝ ආගමික පාර්ලිමේන්තුවට ආගමික සමුළුවේදී චිකාගෝ වල පැවතිච්ච සුප්‍රසිද්ධ එහිදී තාරකා දිදුලන තාරකා බවට පත් වුණේ ධර්මපාලතුමා සහ ස්වාමි විවේකානන්ද. මේ ඉන්දියාවේ ස්වාමි විවේකානන්දතුමාගේ බලපෑම තම ඒ උතර බැලුවොත් එහෙනම් බ්‍රහ්ම සමාජය ඇති වෙලා ඒ ඉන්දියානු නිදහස් සටන නැසනේ මූලයන් එතන තමයි ඇති වුනේ. නමුත් ලංකාවේ ඒක වුණේ නැහැ. ලංකාවේ පුනර්ජීවන ව්‍යාපාරය ඇවිල්ලා ඒක ඇත්තටම ඉවර වුණා වගේ වුණා 1911 12 වෙද්දී ඉවරයි. ඒකේ මේ මගේ අර්ථකථනය අනුව නම් එහි විකෘති ප්‍රතිඵලයක් තමයි 1915 කරලා මේ කෝලහලේ. එතකොට ඒ කියන්නේ 1910න් පස්සේ ධර්මපාලතුමාට බැරි වුණා ඒ ආගමික පුනර්ජීවන ව්‍යාපාරය දේශපාලන ව්‍යාපාරයක් නැත්නම් නිදහස් වර්ගලයේ සඳහා වූ ව්‍යාපාරයක් බවට පරිවර්තනය. ඒකට ඔහුගේ දුර්වලතා සෑහෙන දුරකට බලපෑවා. අපි සාධාරණව ඔහුගේ පැත්ත බලන්නේ. ඔහු දිහා විවෘතව බලනවා නම් ඔහුගේ දුර්වලතා සෑහෙන ප්‍රමාණයකට බලපෑවා. හැබැයි ඒ විතරක් නෙවෙයි. ඊට පරිබාහිර හේතුත් බලපෑවා. මම එක පරිබාහිර හේතුවක් කියන්නම්. ඒ තමයි ලංකාවේ ආගම පිළිබඳ ප්‍රශ්නේ බලපෑම. දැන් ඉන්දියාවේ ගත්තොත් ඔබ හොඳට ඉන්දියානු නිදහස් වර්ගලයේ දිහා බැලුවොත් ඔබට පෙනී යන දේ තමයි ඉන්දියානු නිදහස් වර්ගලයේ නායකයෝ සියල්ලෝම පායි. හින්දු. මේ ක්‍රිස්තියානි නෙවෙයි. මොකද ක්‍රිස්තියානි නෙවෙයි කියන එක මම විශේෂයෙන් කියන්නේ අපි බැලුවොත් මේ රටවල් දෙකේම පමණක් නෙමෙයි හැමතැනකම ආගමික පුනර්ජීවන ව්‍යාපාර තමයි මූලාරම්භය දුන්නේ නිදහස් වර්ග. ඒතර ආගමික පුනර්ජීවන ව්‍යාපාරයක් මූලාරම්භයේ දෙද්දි සිද්ධ වෙන දේ තමයි අනිවාර්යයෙන්ම එහි හතුරු ආගම බවට පත් වෙන්නේ අධිරාජ්‍යවාදීයාගේ ආගම. අධිරාජ්‍යයේ ආගම හෝ ඒකනේ සිද්ධ වෙන දේ. ඒතර ඒ කියන්නේ අධිරාජ්‍ය විරෝධය කියන එක එක්තරා සංස්කෘතික හෝ ආගමික ස්වරූපයෙන් ඉදිරිපත් වීම තමයි මේ ආගමික පුනර්ජීවන ව්‍යාපාරයක අපිට එක පැත්තක්. මම කියන්නේ හැම පැත්තම කියලා නමුත් එක ප්‍රධාන පැත්තක්. ඒක දේශපාලනිකව කියුවොත් අන්න එකයි ඒකෙන් වෙන්නේ. එතකොට ලංකාවේ තියෙන ප්‍රශ්නේ තමයි ලංකාවේ විශේෂයෙන්ම ප්‍රභූන් අතර ක්‍රිස්තියානි ආගම ලොකුයි. ඒ කියන්නේ රටේ තියෙන ජනගහනයට අනුපාතිකව ගත්තොත් අරක ලොකු ප්‍රමාණයක්. දැන් ලංකාවේ අද ගත්තොත් අද ලංකාවේ 7%ක් විතර කතෝලික මේ ක්‍රිස්තියානියයි ඔක්කොම. එතකොට ඒක එලීට් එකට ගත්තාම මේක ප්‍රභූ කණ්ඩායමකට ගත්තාම මේක ඊට වඩා ගොඩක් වැඩි. උදාහරණයක් විදිහට 2015 මේ සිංහල මුස්ලිම් කෝලාහලයෙන් පසුව පැවැත්වුවා සමුළුවක්. ඒ සමුළුවේ සභාපතිත්වය දැරුවේ අපි මොකද කළ යුත්තේ කියන එක. ඒතකොට ධර්මපාලතුමා හිටියේ ඉන්දියාවේ. ඒකේ ප්‍රධානත්වය දැරුවේ ඇන්ග්ලිකන් එක්කනේ. එතනට ඒ සහභාගී වෙලා හිටපාගෙන් භාගයකට වැඩියෙන් ක්‍රිස්තියානියයි වුණා කියන එක තමයි සමකාලීන වාර්තාවල දැක්කේ. ඒතර ඔබට තේරුම් ගන්න පුළුවන් ආගමික පුනර්ජීවන ව්‍යාපාරයක නායකත්වයේ දරමින් හිටපු සහ ඒ විතරක් නෙමෙයි ස්වාමි විවේකානන්ද වගේ නෙමෙයි ටිකක් ආවේගශීලී පුද්ගලෙක්. නැත්නම් ගාන්ධි වගේ නෙමෙයි ආවේගශීලී පුද්ගලෙක් වෙච්ච ධර්මපාලතුමාට ලංකාවේ ආගමික සංයුතියත් එක්ක ගත්තාම ප්‍රභූත්වයේ එලීට් එකේ ආගමික සංයුතියත් එක්ක ගත්තාම
එතන එතුමාගේ අදහස ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා කියන එක අහන්න දෙයක් නෙවෙයි. මොකද ක්‍රිස්තියානියකට එරෙහිව ලොකු මත ප්‍රකාශ කරමින් ඉඳලා එය කිසිසේත්ම ඔහුට හැකියාවක් ඇති වෙන්නේ නැහැ. එය නිදහස් අරගලයක් බවට පරිවර්තනය කරන්න. මොකද ප්‍රභූන් එහි නායකත්වය දරන ප්‍රභූන්ගෙන් භාගයක් මේ ක්‍රිස්තියානින්. ඒක තිබුණේ ඉන්දියාවේ. ඉන්දියාව ඔබ හොඳට බලුවොත් උඩින් ඉඳන් පල්ලෙහාට ගත්තොත් ඔක්කොම හින්දු. ඕ වෙනත් ක්‍රිස්තියානි ඕන අහලා. තමන්ම හොඳ කලින් අහලා නැති විග්‍රහයක් හොඳ විග්‍රහයක් මම කලින් අහලා නැහැ ඇත්තටම මේ ප්‍රේක්ෂකයන්ට වැදගත් වෙනවා ඇති. ඔබතුමා හිතනවද කථාචාර්යතුමා එතකොට මේ ධර්මපාලතුමාට යම්කිසි අසාධාරණයකට ලක්වීමක් වුණා කියලා ඒ ප්‍රභූ තන්ත්‍රය තුල? එහෙම දෙයක් වුණාද? මෙහෙමයි. ඒක වෙන්න ඇති. එතුමාගේ සටහන් වලත් අනිත් සමකාලීන සටහන් වලත් ඒක තියෙනවානේ. ඒ විදිහට වුණා කියන එක. නමුත් ඉතින් මම දැන් මේකට ගොඩාක් දිගට කියන්නේ නැහැ. කිව්වොත් මේක නැතිවෙන මේ ප්‍රතිචාර සමහරට අවශ්‍ය නැති නිසා. නමුත් ඔබතුමාට අවශ්‍ය රාමුව හදාගෙන ඒක අතර ඒකේ දෙකම තියෙනවා. ඒ කියන්නේ ප්‍රභූත්වයත් ඒකට බලපෑම මම ඒකයි කියන්නේ. ඒක සම්බන්ධ අපිට දැන් මෙහෙමයි. මේ සමහර සිදුවීම් වලට ඒ මොහොතේ ඉන්න කණ්ඩායම් වලට බනින්නම බෑ අපිට සමහරකට. ඒ චරිතයට බනින්නත් බෑ සමහර වෙලාවට. ඒ මොකද ඒවා ඊට වඩා පුළුල් විදිහට සිද්ධ වෙන දේවල් සමහර වෙලාවට ගත්තොත් ඒ සංදර්භය තුල නේද? ඒ සංදර්භය දැන් අපිට ගන්න බෑ. දැන් අපි කිව්වොත් එහෙම 1960 වෙච්ච සිදුවීමක් ගැන අද ඒ තරම් නිදහසක් නෑ මම හිතන්නේ අපිට එහෙම අද ඒක විග්‍රහ කරන්න බෑ අපේ අද දවසේ. දැන් අද අපිට ඉතිහාසයේ පිළිවෙලට සකස් කරන්න පුළුවන් දැන් බැලුවොත් එහෙම මේක මෙතන උන් නැතුව මේක අයින් කළා මේක දාමු කියලා වගේ කියන්න පුළුවන්. ඉතිහාසයේ සිදුවීම සිද්ධ වෙද්දී එහෙම අපිට කියන්න බැරුව යනවා. ඒ වගේ දෙයක් තමයි උනේ. ඉතින් දෙපැත්තෙම සීමාකම් තිබුණා. ඒ සීමාකම් නිසා ඉතින් මේක ඒ විදිහට වුණා කියන එක තමයි කියන්නේ. ඒකේ ප්‍රතිඵලයක් තමයි කොහොමද ප්‍රතිඵලයක් මට කියන්න පුළුවන්. ඔබ අහනකේ ටිකක් වෙනස් තැනකට ගත්තොත් 1948 අපි නිදහස ලැබලා ඒ නිදහසක් නෙමෙයි කියලා විශේෂයෙන්ම බෞද්ධයෝ හිතන තැනටපත් උනේ ධර්මපාලතුමාගේ ඒ වට ප්‍රමාණවත් නියෝජනයක් ඒ නිදහස් අරගලය තුළ නොලැබීම කියන එක කියන්න පුළුවන්. මොකද එතකොට නොලැබුණු දෙයක් ඉතුරු වුණා. නොවිච්ච දෙයක් ඉතුරු වුණා වගේ දැනුණා 48න් පස්සේ. ඔබට මේක තොරතුරක් කියනවා නම් 1956 රාජ්‍ය බලය ලබා ගැනීමට සමත් වෙච්ච ව්‍යාපාරය ආරම්භ වෙලා තියෙන්නේ 1946 ශ්‍රීපාලියේදී කොහෙද ආරම්භ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ නිදහස ලබන්න අවුරුදු දෙකකට පෙරම ඒ සිංහල බෞද්ධයන්ගේ ඇති වෙලා තියෙන වේදනාවක් ඒ කියන්නේ ඉදිරියේදී ලැබෙන්න තියෙන නිදහස අපිට නෙමෙයි ලැබෙන්නේ කියලා සංස්කෘතික. ඒ අනුව නිදහස ලැබෙන්න පෙරම නිදහසට විරුද්ධ ව්‍යාපාරය ආරම්භ වෙලා ඒ පරිසමාප්තියටපත් වුණා 1956 ඊට අවුරුදු 10කට පස්සේ. පැහැදිලි. ඒතර තවත් මම මේ දැනගන්න අහන්නේ මේ මටත් මේක දැනගන්න ඕන නිසා මේ අපි අහලා තියෙනවා මේ මුල්ලේරියා සටන පෘතුගීසීන් සමග කරපු පළවෙනි රාජ්‍ය රජතුමාගේ ඒ සටන ඒකේද පෘතුගීසීන් සමූල ඝාතනයට ලක් වුණා. ඒ වගේම පෙරදිගට පෘතුගීසීන් ලක් වූ ලොකුම පරාජය ඒක කියන එක ඇත්තද? ඒක ජනගණනය. මම දන්නේ මම ඉතිහාසය පිළිබඳව ඒ තරම් ඔය මොකද මේ ප්‍රවීණත්වයකට කියන්න බෑ. ඕක දන්න මේ හොඳින්ම දන්න ඔය ගැන ඉතාම විශාල පරිශ්‍රණයක් කරන කෙනෙක් තමයි අපේ මිත්‍ර විශේෂඥ වෛද්‍ය අජිත් අවරසිංහ මහත්මයා. මම දන්න තරමට මේ ශාස්ත්‍රීය පරිශ්‍රණයක මේ දවස්වල නියැලලා ඉන්නේ ප්‍රතිඵල ආපුවම මම හිතනවා ඔබට ඒක හොඳයි. මම එතකොට හොඳයි. නිදහසෙන් පස්සේ 1948න් පස්සේ මේ අවුරුදු 74 තුල ප්‍රධාන වශයෙන්ම අපිට මිස් වෙච්ච තැන්. ඒ කියන්නේ අපිට වැරදුණු තැන් තුනක් කියන්නේ කිව්වොත් මම ඔබතුමා තුන අඩු වැඩි කරගන්න. නමුත් කමක් නැහැ. මෙන්න මෙතෙන්දි මෙහෙම වුණා නම් මෙන්න මේ තැන් වලද තමයි අපිට එහෙම උනේ කියන එක මට එහෙම කියන්න පුළුවන් තැන් තුනක් කියන්න අපිට. ඔව්. එක 1948 නිදහස ලැබුණු ගමන් දේශපාලන නිදහස ලැබුණු ගමන්ම අපේ රටේ ආගමික සංස්කෘතික කණ්ඩායම් වල විශේෂයෙන්ම බෞද්ධ වෙච්ච බෞද්ධයන්ගේ සිංහල බෞද්ධයන්ගේ දුක් ගැනවීම වලට සාධාරණ ඇහුම්කන් දීමක් කළා නම් 1956ක් 1972ක් 1983ක් ඇති නොවෙන්න ඉඩ තිබුණා කියලා මට. ඒ කියන්නේ එතන සිද්ධ වුණේ සිංහල බෞද්ධයන් සහ මුලින්ම ඉවත් කරලා තැබීමෙන් සිංහල බෞද්ධකම මතු වුණා ඕන කාට හරි කියන්න පුළුවන් යමන්තවාදී ස්වරූපේ. මුල් මොහොතේදී ඔවුන්ට සාධාරණ ඉඩ නොදීමෙන් එය අවසානයේදී ටිකක් වෙනස් විදිහකට මතුවුණා. ඒ වගේ 1948 ඩී.එස්. සේනානායක
ළඟ බැලුවොත් එimhe එතනදී එතන ඔහු වැරද්දක් කරනවා. ඔහුගෙන් භික්ෂුන් වහන්සේලා ගිහින් කියනවා අපිට අවුරුදු මේ 450ක් විතර අසාධාරණම් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි සිංහල භාෂාවට බුද්ධ ධර්මයට මොකක් හරි කරන්න කියලා කියනවා ආමුදුරෝගේ කියලා ඉල්ලනවා. ඒක තියෙන්නේ හුළුගල්ලේ මහත්තයාගේ පොතේ ඩී.එස්. සේනානායකගේ චරිතපදා. එතකොට ඩී.එස්. සේනානායක නිකන් උපහාසයෙන් කියනවා මට ඊට වඩා දේවල් වැඩ කරන්න තියෙනවා. මට ගොවිය මේ ඛණ්ඩ දෙන්න තියෙනවා මිනිස්සුන්ට. ඒ කියන්නේ ඔහු මනුෂ්‍යයා කියන එක්කිනාව ගත්තේ. නිකන් හුදු මේ ද්‍රව්‍යාත්මක දේවල් මත පමණක් ඉන්නේ. ඒක වැරදි. ද්‍රව්‍යමය දේවල් නෙවෙයි මනුස්සයෙක් කියන්නේ. ඔගේ සංස්කෘතික පාර්ශවයක් තියෙනවා කියන එක. ඔගේ ආගමික පාර්ශවයක් තියෙනවා කියන එක අමතක කරලා. ඒකට ඒක මොකද උනේ ඊට පස්සේ? ඒක ඔහුට පාලනය කරන්න බැරි විදිහට වර්ධනය. දෙවෙනි තැන තමයි 1956 සිංහල බෞද්ධයෝ දිනුවා. දිනුවාන් පස්සේ නියතමානී වුණේ කියන එක මගේ එක දෙයක්. දිනුවෙන් පසුව බලය ගත්තෙන් පසුව බලන්න තිබුණා ටිකක් සාධාරණ අනිත් අයද මීට වඩා මගේ ඒ කියන්නේ සිංහල පමණක් රාජ්‍ය භාෂාව කරන වෙනුවට දෙමළ අය සම්බන්ධයෙන් මීට වඩා සානුකම්පිත වෙන්න අවස්ථාවක් ලැබුණා නා. උන්ට ඒ මොහොතේ හේතු තිබුණා. මම කවුරු හරි වුත් මේ 1956 සිංහලෙන් හැසිරිච්ච විදිහ හරිද වැරදිද කියලා ඒ මොහොතට සාපේක්ෂව මම කියන එක හරි වෙන්න පුළුවන්. හැබැයි අද මම බැලුවොත් එහෙම අද මට හිතෙනවා ඒක එහෙම නෙවෙයි කියලා කියනවා. මොකද අපි දිනපුවාම නියතමානී වෙනවා. තුන්වෙනි අවස්ථාව විදිහට මම තෝරගන්නේ 2009. 2009 යුද ජයග්‍රහණය ගත්තන් පස්සේ අපිට බැරි වුණා ජයග්‍රාහකයාගේ නියතමානීත්වය සහ ඒ පුළුල් බව ඇති කරගන්න. ඒ වුණොත් අපි මම මේක වාක්‍යයකින් කිව්වා ලංකාදීප පුවත්පතක දීපු 2010 හරි 11 හරි සම්මුඛ සාකච්ඡාවල 10 අපි මේ යුද්ධයේ වෙලාවේ කඩුව කොපුවෙන් එළියට ගත්තේ නැත්තම් අපි නිවටේ. හැබැයි යුද්ධය ඉවරනයින් පස්සේ අපි කඩුව නැවත කොපුවේ දාගත්තේ නැතුව වනවනා හිටියොත් අපි මෝඩෙක් වෙනවා. ඒක තමයි කියන්න තියෙන්නේ. කියන්නේ අපි දැනගන්න ඕනේ කඩුව ගන්න ඕන වෙලාවයි කඩුව නැවත දාන්න ඕන වෙලාවයි දැනගන්න ඕනේ. විශේෂයෙන්ම මහජාතිය වුණා. මේ අන්නේ ඒ පිළිබඳ මේ එතන වැරද්දක් කරා කියන එක තමයි. හොඳයි. හරි අපි දැන් වැඩසටහනේ අවසාන භාගයට එළඹිලා තිබෙන නිසා මට තව ප්‍රශ්න 3-4ක් තියෙනවා ඔබතුමාත් එක්ක විසඳ ගන්න. එකක් තමයි මේ දැන් අප ගත යුතු මඟ. හරි. දැන් ඔබතුමා කියන්නේ අම්කිසි ප්‍රශ්න අපි ලබාගත් ජයග්‍රහණ තියෙනවා, වැරදීම් වෙලා තිබෙනවා. එතකොට අපි ඓතිහාසික தත්ත්වයන් කතා කරන්න දහසට පෙර දැන් මොන වගේ ප්‍රතිසංස්කරණ වලින්ද අපිට ගමනක් ඉස්සරහට හොඳ පැත්තකට යන්න පුළුවන් ඔබතුමා දක්න විදියට? මේමයි අපිට දැන් ඇති වෙලා තියෙන අර්බුදේ බැලුවොත් සරලම කරලා ගත්තොත් තියෙන අර්බුදය තමයි අපි අපේ ජනතාවගේ අපේක්ෂාවන් වර්ධනය වෙන පරිමාණයට ඒ අනුපාතිකව අපේ රටේ ආර්ථික හැකියාව වර්ධනය වෙලා නැතිකමේ අවුල තමයි මේ විශේෂ වශයෙන් තියෙන්නේ. අනිත් ප්‍රශ්න ඕනතරම් තියෙනවා. නමුත් ඒ තිබියදීම ඒක තමයි එක ප්‍රධාන ප්‍රශ්නයක්. ඒ අනුව අපි පළමුවෙන් විසඳා ගන්න ඕන දේ තමයි ආර්ථික සංවර්ධනය පිළිබඳ ප්‍රතිපත්තියක් දර්ශනයක් වැඩපිළිවෙලක් සකසාගෙන ඒක කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක. දෙවෙනි එක තමයි තව ප්‍රශ්නයක් ඉතුරු වෙලා තියෙනවා. ඒ තමයි අපේ රටට උචිත ආණ්ඩු ක්‍රමයක් නිර්මාණය කරන්න. මම කියන්නේ ව්‍යවස්ථාවක් හදනවද නැද්ද කියන එකම නෙමෙයි. අපේ තියෙන දේශපාලන ක්‍රමය සහ ආණ්ඩු ක්‍රමය රටට ගැළපෙන ආකාරයට සකස් කර ගැනීමට අපිට අසමත් වෙනවා. ඒකේ ප්‍රධාන තැන් දෙකක දුක් ගැනීමක් තියෙනවා. එක පැත්තෙන් ගත්තොත් ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස මානව අයිතිවාසිකම් පිළිබඳ දුක් ගැනීමක් එක පැත්තක්. අනිත් පැත්තෙන් තියෙනවා මේ ජාතීන් අතර අභිලාෂයන්ගේ ගැටුමක් තියෙනවා. මේ ටික විසඳගන්න. මේ දෙක විසඳ ගැනීමෙන් තොරව ඒ කියන්නේ ආර්ථික සංවර්ධනය අත්පත් කර ගැනීම සහ අනිත් පැත්තට මේ දේශපාලන ක්‍රමයක් නිර්මාණය කර ගැනීමෙන් තොරව දැන් අපි මම උදාහරණයක් කියන්නම්. ලංකාවේ නිදහස ලබාගත්තු දවසේ ඉඳන්ම ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව තමයි ලංකාවේ ජනතාව පෙනී. ඒක පුදුම තත්ත්වයක්. නේ දැනමසේ කවදාවත් ලංකාවේ මිනිස්සු අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් සතුටු වෙලා. මම දැන් ලෝකෙ මෙහෙම තත්ත්වයක් ලෝක කිසිම තැනක නැහැ. දැන් අද තත්ත්වය ඔබට කියන්න දෙයක් නැහැ. මම හිතන්නේ ඔබේ මුළු ජීවිත කාලෙම ඔබ අහලා තියෙන්නේ මේ 78 වෙනස් කිරීම. ඒක ඕනෑම ඡන්දයකදී නිකන් ඉන්න වෙලාවට ව්‍යවස්ථාව. ව්‍යවස්ථාව වෙනස් කරන්න කියා ව්‍යවස්ථාව පවත්වා යනවා කියන එක මේ හිතා ගන්න බැරි දෙයක්. මොකද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව දේශපාලනයේ තවත් කියන්නේ වර්තමාන ජනරාජ්‍ය ක්‍රමය. ඉතින් සමූහ ආණ්ඩු ක්‍රමය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියේ අර්ථය ව්‍යවස්ථාව තමයි නිකන් සිවිල් ආගමක් වගේ තියෙන ව්‍යවස්ථාව. ඒක ආගමික ග්‍රන්ථයක් වගේ තියෙනවා. ඒ තරම් ගෞරවයෙන් අපි සලකනවා. එහෙම සලකන්න ඕනේ ව්‍යවස්ථාවක්
ඒකට බයිනවා වෙලාවකට බහුභූත ව්‍යවස්ථාව කියනවා, ඒකාධිපති ව්‍යවස්ථාව කියනවා. ඒකට බැන තමයි අපි ඒකට යටත් වෙලා. ඒක වෙන්න බෑනේ. ඔය වගේම තමයි 48 නිදහස ගත්ත වෙලාවෙ ඉඳන් අපි අපේ වාමාංශික කණ්ඩායම විශේෂයෙන්ම කියන්න ගත්තා මේක අපේ ව්‍යවස්ථාවක් නෙමෙයි එංගලන්තෙන් අපිට දාපු එකක්. මේක නෙමෙයි අපේ ව්‍යවස්ථාවක් හදන්න ඕන කියලා කොටින්ම 1956 ඉඳන් ඒක ප්‍රධාන කරුණක් බවට පත් වෙලා තිබුණා 1972 අලුත් ව්‍යවස්ථාවක් එනකම්. 72 අලුත් ව්‍යවස්ථාවක් ආවා. ඒක පැවතුනේ අවුරුදු 5යි. 78 අලුත් ඊළඟ ව්‍යවස්ථාව ආවා. හරිද? කියන්නේ 6යි වෙද්දි ඒක ඉවරුණා. ඒ කියන්නේ ඉවරුණා කියන්නේ 72 ව්‍යවස්ථාව ආවා. ඇවිල්ලා ඒක ඇත්තටම ඇවිල්ලා ටික දවසක් යද්දිම ඒක පිළිබඳ විවේචන එල්ලගෙන ගත්තා කොහොමද? ඊට පස්සේ ඉවරුණා. එල්ල 77 මේ ව්‍යවස්ථා සංශෝධනය කළා 78 ඉවරටම ඉවරලා 5යි 6යි මේක පැවතුනේ. එතකොට 78 මේක දාපු දවසේ නම් මේකට උදව කළු කොඩි දාලා ආරම අද වෙනකොට මේ ව්‍යවස්ථාව මායාබන්ධනයක් විදිහට සලකන තැනට තමයි ඒක ශාපයක් විදිහට තමයි සලකන්නේ. ඒකෙන් තේරෙනවා අපි දේශපාලන ක්‍රමයක් සකස් කර ගැනීමට කොයිතරම් අසමර්ථතාවයක් තියෙනවද කියලා. යනු ඒක අනිවාර්යයෙන් කරගන්න. හොඳයි. අපි වැඩසටහනේ අවසාන භාගයේ අවසාන ප්‍රශ්න දෙක මේක මම වෙනදා අහන්නේ නැහැ මේ සාමාන්‍ය මේ විදිහේ ප්‍රශ්න ඔබතුමාගෙන් මට විශේෂයෙන් අහන්න හිතෙනවා. මොකද අපිට මෙහෙම සාකච්ඡාවක් කවදාවත් කරන්න වෙලා නැති නිසා මේ පෙර ශාස්ත්‍රය සම්බන්ධ. ශාස්ත්‍රඥෙක් විදියට අපිට කියන්න මෙන්න මේ චරිත පහක් මම ඔබතුමාට කියනවා මේ අපේ ඉතිහාසයේ 1000න් පස්සේ හිටපු නායකයෝ 5 දෙනෙක්. ඒ නායකයෝ 5 දෙනා ඔබතුමාට අහුම්කම් දෙයි කියන assumption එකේ ඉඳගෙන. ඒ කියන්නේ අහුම්කම් දෙයි කියන තැන ඉඳගෙන අපි බැලුවොත් මේකෙන් කාටද ඔබතුමා උපදේශකයෙක් වෙන්න කැමති රට යහමගට ගන්න. මම කියනවා නායකයෝ 5 දෙනාගේ නම බණ්ඩාරනායක මහත්මයා, සිරිමාව මැතිණිය, ජයවර්ධන මැතිතුමා, ප්‍රේමදාස මැතිතුමා, මහින්ද රාජපක්ෂ මැතිතුමා. මේ 5 දෙනා අහනවා කියන පදනමෙන්. අහුම්කම් දෙනවා නම් කවුද මිනිහා කොතන එතෙන්ද ඉන්න තිබුණා නම් මට දෙයක් කරන්න පුළුවන් කියලා ඔබතුමා හිතන්නේ කවුරු ගැන? ඔය 5 දෙනාගේ. මෙහෙමයි දැන් මෙහෙමයි. ඕනම නායකයෙක් සම්බන්ධ කාරණයකට උපදේශ දීම ගත්තොත් එමර ඉස්සෙල්ලා කියපු කාරණේ තියෙන්නේ අපිට දැන් අද වෙනකොට අපි ලේසියෙන් උපදෙස් දෙන්න ලේසි දෙන්න වේදා තත්ත්වයට ගියාම එහෙම පුළුවන්ද කියන එක ප්‍රශ්නයක් එනවා. කෙසේ වෙතත් මට මේ සමීපම මේකනේ පේන්නේ. යනු මට ඇත්තට මගේ වේදනාව මම මනසින් විඳපු එක්කෙනෙක්. මම මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව සහයෝගී දීපු එක්කෙනෙක්. එතකොට මම විශේෂයෙන්ම යුද්ධයෙන් පස්සේ මම ඒ වේදනාව විඳින්මින් තමයි ගත කරේ. ඒක මට තේරෙනවා. ඒක මම වැඩිහිටියෙක්නේ. එතකොට වැඩිහිටියෙක් විදිහට මම වේදනාවක් විඳ ඇයි මෙහෙම කරන්නේ? ඒ කියන්නේ යනෝ මම කැමති වෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාට දෙන උපදෙස් දෙන්න, යුද්ධෙන් පස්සේ උපදෙස් දෙන්න. ඒ උපදෙස් වල ඒක නිශ්චිතවම තියෙනවා යුද්ධයකින් පස්සේ අපි හැසිරිය යුතු ආකාරය කුමක්ද කියන එක පිළිබඳ කාරණේ. නිශ්චිතව මට ඒකට ඒ කියන්නේ ඒකට උදාහරණ ලෝකෙ තියෙනවා. උදාහරණ දෙකක් මම ඔබට කියන්නම්. මම දන්නේ උපදේශ මගෙන් අහනවද නැත්නම් උපදේශ දෙන්න කැමති විතර කියලා මම උපදේශත් කියන්න. නෑ උපදේශ කියන්නේ එහෙම කවන්නේ. ඒ විදිහට මට දැනගන්න. ඔව් දැන් මෙහෙමයි. 1861 ඉඳන් 65 වෙනකන් තිබ්බා මේ ඇමරිකානු සිවිල් යුද්ධය. ඒ කියන්නේ ඇමරිකාවේ උඩ ප්‍රාන්ත ටිකයි යට ප්‍රාන්ත 13 අතර තමයි මේ ගැටුම ගියේ. ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්. ඒකට පල්ලෙහා ප්‍රාන්ත ඇමරිකාවෙන් වෙන් වෙන්න ගියා. කළු සුදු මේ වෙන් වෙන්න ගියා. වෙන් වෙන්න ගියාම ඇමරිකන් ව්‍යවස්ථාව අනුව නම් වෙන් වෙන්න දෙන්න ඕනේ. මුළු ව්‍යවස්ථාව. ඒක ඇත්ත. නමුත් ලින්කන් කිව්වා ගහන්න. කොච්චර යුද්ධයේ තදින් අද ලින්කන්ව ගණන් ගන්න විශාල මානුෂීය චරිතයක් විදිහට නමුත් ඇත්ත තත්ත්වය ගත්තොත් ලින්කන් කිව්වා සියලුම නගරවලට ගහන්න අල්ලා ගන්නා සියලු නගර ගිනිපත් කරන්න. ඒක ඔහුගේ පළවෙනි කෙනා US ග්‍රාන්ට් ඔහුගේ කෙනා ඊට පස්සේ ඔය මේ නම් මම තිබුණා මේ ඔය ජෝර්ජියාව එක්කෙනෙක් ආව ඊට පස්සේ ඒක කොහොම හරි මේ US ග්‍රාන්ට් දෙවෙනි එක මේ කොහොම හරි මේ US ග්‍රාන්ට් දෙවෙනි එක කොහොම හරි මේක ගැහුවා ගහලා මේ ඔහු විනාශ කරායින් පස්සේ මොකද කරේ ඒ යුද්ධය අවසාන වෙද්දී ඔවුන් හිතපු විදිහ තමයි ඇමරිකාව කල්පනා කරපු විදිහ තමයි මේ යුද්ධය ඉවරයි මට මම හෙන්රි කිව්ලි තමයි මම හිතන්නේ පළවෙනි කෙනා ඔහු මේ ලින්කන්ගෙන් අවසන් කරගෙන දකුණේ හමුදාව වලට නායකත්වයෙන් දකුණට ගියා ජෝර්ජියාවේ නිසා. ඊළඟ ඒ පැත්තට නායකත්වය දුන්නා. නායකත්වයෙන් යුද්ධ කරාන් පස්සේ නමුත් යුද්ධ ඉවරනාන් පස්සේ ඔහු කිව්වා හෙන්රි කිව්ලි ඔහු කිව්වා යුද්ධ කරා අපි ඒක හරි මේ යුද්ධ ඉවරුනහම යුද්ධ ඉවරුනා කියන තේරුම් අරගෙන අලුත් තත්ත්වයට හැසිරෙන්න. ඒක තමයි ඔහුගේ අදහස. ඒ වගේම ඔබ මේ ඊට වඩා පස්සේ උදාහරණයක් ගන්න දෙවන ලෝක යුද්ධය. දෙවන ලෝක යුද්ධයේ ඇමරිකා එක්සත් ජනපදය සහ ජපානය ප්‍රධාන හතුරු දෙන්නේ.
හැබැයි යුද්ධ ඉවර වෙච්ච ගමන් මොකද උනේ? අද වෙනකන් ඇමරිකාව සහ ජපානය ලෝකෙ හොඳම යාළුවෝ. ඇමරිකාවට වුණාට මම උදාහරණයකට කිව්වා. තවත් උදාහරණයකට ඇමරිකාව නිදහසක් තිබුණේ එංගලන්තයට විරුද්ධව. ප්‍රංශය උදව් කළා ඇමරිකාව පැත්තට එංගලන්තෙත් එක්ක යුද්ධ කරා. හැබැයි යුද්ධ ඉවර වෙච්ච ගමන්ම ඇමරිකාව තීරණය කළා අපේ යාළුකම අපි පවත්වාගත යුත්තේ ප්‍රංශය සමග නෙවෙයි එංගලන්තය. ඒ අනුව මම කියන්නේ දේශපාලන ලෝකේ මට ඕන තරම් උදාහරණ දෙන්න පුළුවන්. වියට්නාමයේත් ඔතට එකතු කරන්න පුළුවන් අපිට. ඕනම තරම් උදාහරණ දෙන්න පුළුවන් යුද්ධයක් ඒ පවතින පසමිතුරුතා නෙවෙයි සාමය මොහොතේ තබාගත යුත්තේ. ඒ විදියට නෙමෙයි විශේෂයෙන්ම රටක් ඇතුලේ වෙන ප්‍රශ්නයකදී ඒ රට ඇතුලේ ප්‍රශ්නයේදී අපි හැසිරිය යුත්තේ ඉතාම ප්‍රවේශයි. මොකද අපි ගෙදර දෙන්නේ රණ්ඩුනා වගේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. පිටස්තරයක් එක නෙමෙයි මේ රණ්ඩුව තියෙන්නේ. ඒතර ගෙදර මම බිරිඳෙක් කරන්න වෙනවා නම් මම මගේ දරුවෙක් කරන්න වෙනවා නම් දරුවෝ දෙන්නෙක් කරන්න මොකක් හරි එකක් තියෙනවා නම් අපි රණ්ඩු ඉවර කරලා පවතින ලෑස්ති වෙනවා නම් අන්න එතනින් පස්සේ නිශ්චිතව අපිට සිද්ධ වෙනවා මේ අර විදිහට නැතුව බලන්නේ. ඒක තමයි ඒක ඇත්ත. ලංකාවේ යුද්ධයෙන් පස්සේ සිද්ධ වුණේ මොකද්ද? යුද්ධයෙන් පස්සේ සිද්ධ වුණේ මේ ඒ ප්‍රතිසංස්කරණය අරන් ආවේ නෑ ඒක පැත්තේ. තව එකක්. ඒක එකක්. දෙවෙනි කාරණේ තමයි ඉතාමත්ම හොඳ අවස්ථාවක් ආවා අපේ රටේ ආර්ථික ප්‍රතිසංස්කරණයක් හෝ ආර්ථිකය වර්ධනය කිරීම සහ ඕනෑම දෙයක් කරන්න. හොඳ අවස්ථාවක්. මොකද හැමතිස්සෙම ලංකාවේ දේශපාලන නායකයන්ට ඉතික් කල් තිබිච්ච ප්‍රශ්නේ තමයි දේශපාලන නායකයන් විසින් ගන්න ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂයෙන්ම තිත්ත බෙහෙත් වලට ආර්ථිකයේ තියෙන තිත්ත බෙහෙත් වලට අවශ්‍ය සමාජ අනුමැතිය ලැබෙන්නේ නැහැ. ලංකාවේ තියෙන ප්‍රශ්නයක් නේ. ඒතර මේ මොහොතේදී ඒක පිළිබඳ කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ 2010. ඒ කියන්නේ නිකන් අතට ආවා අවස්ථාවක් මේ ආර්ථිකය වෙනස් කරන්න ජාත්‍යන්තර අත්දැකීම් අරගෙන. නමුත් අපි ඇත්තටම කළේ මේ අපි රස්සාවක් හොයාගන්න නැතුව ඉඩම උගස් කරලා මල් පෝච්චි තිබ්බා වගේ සංවර්ධනයක් නේ අපි කරලා තියෙන බලන්න. ඉතින් ඒකෙන් පස්සේ මොකද වෙලා තියෙන්නේ? දැන් ඉඩම සින්න වෙන වෙලාවේ අපි ඉන්නේ මේ කතා සාකච්ඡාව පවත්වන්න. ඉතින් මට අවස්ථාවක් ලැබුණා නම් මේ මම අඩුම ගානේ කියනවා ආර්ථික විශේෂඥයෙක්ගෙන් උපදෙස් ගන්න කියලා. අඩු ගානේ මට ඔබතුමා තෝරගන්න එතකොට ඔය කියන නායකයන්ගේ මහින්ද මහත්තයා තමයි. හරි. හැමෝම සම්බන්ධයෙන් මට උපදෙසක් දෙන්න තියෙනවා. නමුත් මම මේක හිතේ දාලා විඳින්මින් හිටපු ගත කරපු දෙයක් නිසා මට ඒක වැඩි. හොඳයි. එහෙනම් වැඩසටහනේ අවසාන වාක්‍යය ලැබෙනවා. මම තව ප්‍රශ්නයක් ඔය විදිහටම අහනවා. දැන් අපේ හිටපු මෙන්න මේ නායකයෝ අතරින් අපේ රටට මේ නිදහසෙන් පසු අහිමි වුණු වැදගත්ම චරිතය මොකක්ද කියලා ඔබතුමා තෝරන්නේ කාගෙන්ද මෙතනින්? මේ අනුරු බණ්ඩාරනායක මැතිතුමා, ලලිත සුරම්මුදලි මැතිතුමා, ඩල්ලි සේනානායක, ප්‍රේමදාස මහත්මයා, ගාමි දිසානායක. මේ පස් දෙනාගෙන් දැන් මේ පස් දෙනාම අකාලේ මම හිතන්නේ අපි අතරින් නැති වුණා. ඒ කියන්නේ නියමිත ආයෝජකයන් පරිසරණක රාජ්‍යපති අපි දරුවා නම් මම හිතන්නේ ජීවත් වෙන්නේ නැහැ. එතකොට මේ අනිත් අය විවිධ හේතු නිසා අපි අතරින් කියන්නේ ප්‍රස්තාවාදී හේතු නම් නැති වෙලා ගියා. කවුද මෙතනින් අපිට අහිමුණු ජාතිකම නායකයා හොඳම? මෙහෙමයි සාමාන්‍යයෙන් ප්‍රචලිතව තියෙන මතක තමයි මේ ඒක මට ඊට වඩා එහාට යන්න තරම් දැනුමක් නැහැ. ලලිත ඇත්වත් මුදලි පිළිබඳ කාරණාව. ලලිත ඇත්වත් මුදලි මැතිතුමා විශේෂයෙන්ම මම ඔහුගේ දකින්න දෙයක් තමයි ලංකාවේ අද මතුවලා තියෙන ප්‍රශ්නේ සංවර්ධනය පිළිබඳ ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. ඔහු සාර්ථක වෙන්න ඉඩ තිබුණද නැද්ද මම දන්නේ නැහැ. නමුත් මතුවලා තියෙන ප්‍රශ්නේ ආර්ථික සංවර්ධනය පිළිබඳ ප්‍රශ්නයක් නිසා මගේ හිත මේ මට නිකන් ආර්ථිකව අතාර්කිකව මට වැඩිපුර පේන්නේ ඔහුව. මොකද ඔහු තරම් ජනප්‍රියම නායකයෙක් නෙවෙයි. අපි ඒක දැන් අද ජනප්‍රිය වෙලා හිටියට ලලිත සම්මුද්ලි කියන්නේ මහජනයා අතර ඒ තරම්ම පදනමක් තිබෙන නායකයෙක්ම නෙවෙයි. ඔහු ගත්තොත් ඔහුගේ පේනුමේවත් ඔහුගේ දේවල් වල ඔහු මේ මහා කැරිස්මා එකක් තිබුණ නායකයෙක් විදිහට මම හිතන්නේ නැහැ තිබුණා කියලා. හිටියා කියලා මට ඔහු මතකයි. මේ මතකයි කියන්නේ මේ එදා දේශපාලන නායකයෝ සහ අද දේශපාලන නායකයෝ අතර වෙනසම ඔබට කියන්න මේක අවසානයේ තප්පරයක් තියෙනවා මම කතාවක් කරනවා. අපි උඩුගම්පල එහා හන්දියක් තියෙනවා. උඩුගම්පල හන්දියේ එහා මම දෙන වීඩියෝ අතන් දිගලේ මම ගම් ප්‍රදේශේ ගම්පහ මේ ඊට පස්සේ මම ඉස්කෝලේ යන්න මේ ටියුෂන් පන්තියට යන දවල් යද්දි වාහනයක් ළඟ නතර කළා. නතර කළා පිටිපස්සේ වීදුරුව පාත් කරලා මගෙන් ඇහුවා ගම්පහට යන්න මෙතනින් හැරෙන්න කොයි පැත්තටද? ඒ ලලිත ඇත්වත් කුල්ලි මහත්මයා. මම හිතන්නේ අද කවදාවත් මේ විදියට ඔහු ඒතකොට ඔහු දෝෂාභියෝගයෙන් පසු ඔහු ඊළඟ ජනාධිපති වෙන්න හිතමින් හිටපු පුද්ගලයා මේ අවුරුදු 16ක විතර එක්කෙනාගෙන් අහනවා මෙහෙම ළඟ ඉඳන් මට වඩා අඩි දෙකක් එහා ඉන්න.
මේ මම හිතන්නේ දේශපාලන සංස්කෘතියේ අපි සෑහෙන වෙනසක් වෙලා තියෙනවා අද වෙනකොට මම හිතන්නේ අපි ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්වත් ලේසියකට හම්බ වෙනවා කියලා සාමාන්‍ය මිනිස්සෙක්ට ඒ තරමට ඈත් වෙලා තියෙන්නේ. ඉතින් කොහොම වුණත් මගේ ඒ මට එකපාරට හදිසියෙ මතක් වුණා එක කොහොම වුණත් කියන්න තියෙන්නේ මේ ඔහු ඒ සංවර්ධන මිනිසෙක් නිසා මේ මට හිතෙනවා ඔහු හිටියනම් හොඳ වෙන්න තිබ්බා කියලා මට සමහර ආර්ථික වේදනාවකින් කොහෙද කියවෙන්නේ. හොඳයි. අපි අද වැඩසටහනේ කතා කරන්නේ 74 වෙනිදා සමරුම දිනේ අද පෙබරවාරි 4 වෙනිදා. ඒ වගේම අපිට අපි කතියුතු මගේ අපේ රට අවසානට මම හිතන්නේ කතිකාචාර්යතුමාගෙන් අපිට පැහැදිලි වෙන්නේ එතුමාගේ මතය විදියට අපි හුඟාම නරක තැනක නැහැ. අපිට ආර්ථික සංවර්ධනය අත්පත් කර ගැනීමට අවශ්‍යයි. නමුත් අපි මානව දර්ශක වලින් ඉදිරියට ගිහිල්ලා තියෙනවා. ලෝකේ අපි යම් කිසි තැනක ස්ථානගත වෙලා තියෙනවා. ස්ත්‍රීත්වවාදී වාසිකම් ඊට පස්සේ සමාජ සංස්කෘතික ජීවිතය අපි ඉදිරියට ඇවිල්ලා තිබෙනවා. කලාපේ සහ ලෝකේ නමුත් ආර්ථික සංවර්ධනයත් ඒ වගේම ආණ්ඩුවේ පිළිබඳව අපේ තිබෙන ගැටලු විසඳා ගැනීම, ජාතික ගැටලු මේ ආදී වශයෙන් කරුණු කිහිපයක් විසඳගෙන ගමනක් යන්න තිබෙනවා. නමුත් අපි ගාම්ම නරක තැන විශේෂයෙන්ම මාධ්‍යවලින් සමහරලාවට හදන සමාජ මාධ්‍යවල හදන වගේ ඉතාමත් නරක දුක්ඛිත තැනක කෙනෙක්. නමුත් අපිට අත්පත් කර යුතු කාරණාවක් තිබෙන බව තමයි මම හිතන්නේ තුමා පැහැදිලි කරේ. ඒ වගේම මම වෙනදා අහන්න නැති විදිහේ ප්‍රශ්න කිහිපයක් උපවාසයෙන් කරේ මේ ඒවට අපි අවංක උත්තර ලබා ගන්නවත් එක්ක ඒක පිටිපස්සේ යම්කිසි දර්ශනයක් මේ මම හිතන්නේ ප්‍රේක්ෂක අපිට ලබා ගන්න පුළුවන් නිසා කොහොමද ඔබතුමාට තමත් නිරූපණය වෙනවා කෙටි දීමකින් සහ ඉතාම කාර්යබහුල තත්ත්වයකට තාපයක් කතා කරන්න පුළුවන්. මොකද ඒක දවසක ඒක බලමු. බොහොම ස්තුතියි එහෙනම් ප්‍රේක්ෂකයන් සියලු දෙනාටත් ඔබතුමාට අපිට අද කාලය ලබා දෙන්න වෙනුවෙන් සතුටුමනි එන සුබ රාත්‍රියක්. බොහොම ස්තුතියි.